දිවයින පුරා සහ ජාන්ත්‍යාන්තර මෙහිවන පූජා උත්තම පූජා මහා ධර්ම යාත්‍රාවේ තවත් පොයදා විකාශනයේ රූපවාහිනී වැඩසටහනක් තමයි අද අපි ආරම්භ කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අපි අද සමාජයට අපි මේ අවිහිංසාව සම්බන්ධව ගරුතර මහා සංඝරත්නය වඩම්මලා ඒ වගේම රටේ මේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු දේශීය විදේශීය ඒ වගේම කලාකරුවෝ වගේ හැම තරාතිරමක අය මෙතනට ගෙන්නලා මේ සමාජයට පෙන්නලා ධර්මානුකූලවත් විද්‍යාත්මකවත් ආධ්‍යාත්මික පැත්තෙනුත් කරුණු පෙන්නලා අද මේ සමාජයේ මේ අවිහිංසාවාදී මහා සංගමයේ සභාපතිවරයාට මම අද සතුටු වෙනවා අපේ හාමුදුරනේ මේ සමාජයේ තරුණ රැල්ලක් මේ රට බිහි කරන්න. මේ සංකර සමාජයෙන් බෝසත් සමාජය කියලා හඳුන්වන්නේ එක හේතුවක්. ඉතින් මේ වැඩසටහන මම 2004 පටන් ගත්තේ. ඉතින් අද වෙනකොට අවුරුදු 15ක් 16ක් වගේ මේ ප්‍රමාණයක් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉතින් රටේ ස්වාමීන් වහන්සේලා 2000කට පමණ අධික සංඛ්‍යාවක් ආශිර්වාද කරනවා. ඒ අතර මේ තරුණ දරුවන්ගෙන් මම හිතේ දැන්ට 100කට 125කට වැඩි ප්‍රමාණයක් ශාසනයට ඇතුල් වෙලා තියෙනවා මේ වැඩසටහනත් එක්ක. ඒ වගේම ඉදිරියටත් ශාසනයට ඇතුල් වෙන්න ගොඩක් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ආධ්‍යාත්මික වැඩසටහනක් හැටියට තමයි මේ වැඩසටහන මම මෙහෙව්වේ දිවයින පුරා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් උත් රටවල් කීපයක අපේ මේ වගේ දරුවෝ ඉගෙනීම් කටයුතු වලට ගිහින් ඒ රටවල්වත් ඒ වැඩසටහන මෙහෙවනවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, කැලිෆෝනියා වගේ රටවල්වත්. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා. මොකද මේවා මුදලට වහල් නොවි. ඒ වගේම බොහොම අමාරුවෙන් පාරමිතාවක් හැටියට තමයි මේ සමාජයේ මේ කටයුතු මෙහෙවන්නේ. ඉතින් එතෙන්දී මම කල්පනා කරා පොහෝ දින වැඩසටහන මේ ආකාරයට ඉදිරියට ගෙන යන්න අලුත් සමාජයේ මේ දරුවන්ට විශේෂයෙන් මේ අපේ රටේ යෝන් තරුණ දරුවන්ට මේ පොහෝ වැඩසටහන බාර දෙන්න. මේ පොහෝ වැඩසටහන ඒ අරහා ගෙනියන්න. මොකද ඊට හේතුව මේ දරුවෝ තමයි රටේ අනාගතය නේද අපි හඳුනන්නේ. එතකොට මෙතනින් මේ රට වෙනස් කරේ නැත්තම් මේ යන සංකර සමාජයේ හරිම විෂමයි. ඉතින් එතනින් මේ රට හැරවුම් ලක්ෂයක් කරේ නැත්තම් අපිත් මේවා දැනගෙන මේවා සමාජයට නොකරොත් හැබැයි යන්නේ උඩුගම් බලා. මොකද අද මේ සියලුම ශාසනය කියලා කිව්වොත් අපේ හාමුදුරුවෝ මම හිතනවා නිවැරදි කියලා වහන්සේක නිවැරදි කරයි. ඇතුළු මේ සියල්ලක්ම අද මුදලට අපේ හාමුදුරනේ taxeeru කරන කාලයක තමයි මේ වගේ කිසිම මුදලකට යට නොවි මෙවැනි බෝසත් දරුවෝ මේ රට ජාතියට දායාද කරලා තියෙන්නේ. ඉතින් අපි මෙච්චර කාල මේ රටේ මේනි වැඩසටහන් මෙහෙवला අපි කියලා දුන්නා. මේ ධර්මානුකූලව කියා දුන්නා පන්සිල් රකින්න හැටි. මස් මාංශ කන්න එපා. මොකද කිසිම වෙළඳ පොලේ නැහැ. මේ ඉබේ මැරිච්ච සත්තු මරපු සත්තු එතෙන්දී අනිවාර්යයෙන්ම ප්‍රාණඝාතයට අපි අනුබල දෙන හැටි. ඒකේ තව පැත්තකින් පෙන්නවා ඒ හෝමෝන විකෘති වීම තුලින් ඒවා ඒ සතුන්ගේ අපේ ලේ වලට නැකම් කියනකොට අපේ සිත් අපිරිසුදු වෙන හැටි. ඒක සිත් අපිරිසුදු වීම තුලින් මිනිසුන්ගේ ආධ්‍යාත්මික සුවය නැති වෙන හැටි. ඉතින් ඒවා තුන් ආකාරයට මේ රටට ජාතියට අපි මේවා පෙන්වලා කළා. ඒ හරහා ලොකු රැල්ලක් මේ රටේ තියෙනවා. ඉතින් ඒ රැල්ල ඉදිරියටත් දැන් අපි මේ වැඩසටහන වල මේ දරුවෝ මේ රූපවාහිනී ඉස්සරහට ගෙනල්ලා මේ කරන්නේ මේක බලන අනිත් දරුවන්ටත් බුද්ධියෙන් සිතන්න මේ තමන්ට ලබා ගත්තා නම් මනුස්සත්වයක් නිකන් නෙවෙයි බුද්ධ උපාදම කාලයක මනුස්සත්වයක් එහෙමත් අංග සම්පූර්ණ මනුස්ස ශරීරයක් ඒ වගේම මේ වෙනි බණහන් මේ වගේ ස්වාමීන් වහන්සේලා දකින පුළුවන් වකවානුවක් ඉතින් ඒ වකවානුක ලැබපු බුද්ධෝත්පාද කළ මනුස්සත්වයේ වටිනකම අවබෝධ කරලා සතර බිය ගැන යම් අවබෝධයක් කරලා මේ බෝසත් දරුවෝ රට ජාතියට දායාද කිරීමේ චේතනාව තුළ තමයි මේ වැඩසටහන මෙහෙවන්නේ. ඉතින් අද මේ පොයි දවසේ වැඩසටහනට අද වැඩම කරලා තියෙනවා. අද අපි මේ වැඩසටහනෙන් අපි ගොඩක් තැන දෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට. දැන් අපේ මම හිතන්නේ යාපනී දිස්ත්‍රික්කයේත් බණගල්පු දිස්ත්‍රික්කයේත් හතරෙන් එකක් විතර. යාපනී දිස්ත්‍රික්කය අපේ නෑ. ඒ අරින අනිත් මුළු ලංකාවේම
හැම දිස්ත්‍රික්කෙම මහා සංවිධානය තියෙනවා. මේ වගේ යොවුන් සංවිධානයේ දරුවෝ දිස්ත්‍රික් මට්ටමින් බිහි කරලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍ය සංගම් පිටවල තියෙනවා. ඒ අර දරුවෝ අපේ CDs අපේ වැඩසටහන හරහා රට ජාතිය දැනුවත් කරලා මේ රටේ යන රැල්ලෙන් අනිත් පැත්තට හරව ගන්න බුද්ධිමත් සමාජයක් හදන්න ඒ මඟ පාදලා තියෙනවා. ඉතින් එතෙන්දී අද මෙම වැඩසටහනට වැඩම කරලා තියෙන්නේ අවසරයි අපේ හාමුදුරනේ වලස්මුල්ලේ ශ්‍රී අශෝකාරාමාධිපති පූජ්‍ය දෙනකම විමල ධර්ම ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරනේ. මම හිතනවා වහන්සේ 2013 වගේ තමයි අපේ සංවිධානයේට සම්බන්ධ වුණේ. ඒ වගේම මට මතකයි මම ඔබ වහන්සේගේ පන්සලේ පළවෙනි වැඩසටහනක් මම කරලා තියෙනවා. ඉතින් අද හම්බන්තොට මේ දරුවෝ වෙනුවෙන් අද මේ වැඩසටහන වැඩම කරලා තියෙනවා. ඉතින් ඒක අපිට ලොකු ආඩම්බරයක් සතුටක්. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ ජාතික සංවිධායක ජනමාධ්‍යවේදී තණ්ඩුල ජයතුංග මහත්මයා. ඉතින් ඔබත් මා හිතේ 2012 2013 තමයි මාත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මගේ වැඩසටහනක් බලලා. එතෙන්දී මම ඔබතුමා මාධ්‍යවේදී කැටියට ඉල්ලීමක් කරා එදා සමාජයත් එක්ක ඉන්න පුද්ගලයෙක් හැටියට මේ සමාජයේ මේ තරුණ සමාජය ගොඩනගන්න මේකේ නායකත්වයක් දරන්න කියලා. මට මතකයි ඒ වෙලාවේ ඊට පස්සේ රෝෂාන් රණවන අපේ එතුමත් අපේ ඉන්න නේද? මේ යොවුන් සංවිධානයේ. ඉතින් ඔබතුමා ඇවිල්ලා මාත් එතකොට ඔබතුමා එනකොට නිර්මාංශ පුද්ගලයෙක් ඇවිල්ලා මත් එක්ක කතා බහ කරලා ජාතික සංවිධානයේ ධූරය අරගෙන දැන් ඔබතුමත් සංසාර ගමනේ මේ ලබාගත් බුද්ධෝත්පාද කාල මනුස්සත්වයේ මම හිතනවා ඔබතුමත් හොඳ තැනකට ආධ්‍යාත්මික පැත්තෙන් ඇවිල්ලා තියෙනවා කියලා. ඒක අපි ඒවා මිල කරන්න බෑ, මිලට සතුටු වෙන්න බෑ, සීමා කරන්න බෑ, කොන්දේසියක් යටතේ කරන්නත් බෑ. ඉතින් ඒ වගේ ඔබතුමාට මම මේ වෙලාවේ මේ වැඩසටහන මේ දරුවෝ වෙනුවෙන් ලංකාවම ගෙනල්ලා මම ඔබතුමාට කිව්වා ඉල්ලීමක් කරා. ඔබතුමා ඒක ලස්සනට කරා. මේවා මම ගෙනල්ලා මේ වගේ දරුවෝ විහි කළා හැම දිස්ත්‍රික්කෙම මාව ගෙන්නලා ඒක මගේ ගෝලියෙක් හරි ගෙන්නලා දේශන පවත්වලා පාසල් දහම් පාසල් රාජ්‍ය ආයතන ඒ කළා. ඔබතුමා මහා කාර්යයක් කළා. ඔබතුමාත් ඒක සංවිස්ථානයේ තියෙන පුද්ගලෙක් හැටියට තමයි මම අද දකින්නේ. ඉතින් අද තව පියවරක් හැටියට මම ඔබතුමාට පොයේ වැඩසටහන ටික බාර දීලා තියෙනවා. දිස්ත්‍රික් මට්ටමින් තේරෙම මේ වගේ දරුවෝ ගෙනල්ලා මේ රටට පෙන්නන්න. මේ වගේ මේකේ ප්‍රතිඵල පෙන්නන්න. ඔය සමහර කියන්නේ නිර්මාංශ වුණා සතියෙන් ආයි අනිත් පැත්ත හැරෙන්න එහෙම තින්නව නැත්තේ නෑ. ඉතින් රැඳෙන්න පිනක් තියෙන්න බෑ. මේ පෙර පිනක් තියෙනව නේද අපි හන්නේ. ඒක නිසා එවැනි ආධ්‍යාත්මික වැඩසටහන අපේ මේට දායක කර ඔබතුමාට මම අවසර පතමින් ඒ වගේම අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක හෙළ වෛද්‍ය විද්‍යා ගවේෂක සාමණේරසුරු තලංග වලි මුනිගේ. ඉතින් ඔබතුමා අත්‍යවශ්‍යම මම සතුටු වෙනවා. ඔබතුමා මම හිතේ දෙවෙනි රූපවාහිනියට සටහන මාත් එක්ක මෙහෙමනේ නේද? එහෙම නේද? ඔව්. ඉතින් ඔබලා වගේ තාරුණ්‍ය මේ සමාජයට එකතු වෙන මම කියලා නෙවෙයි එකතු වෙන්නේ නේද? මම ආධ්‍යාත්මික පැත්තේ මේ සමාජයේ මේ සසර බිය මුල් කරගෙන අපේ ආඳුර කරපු ධර්ම දේශන සහ වල ප්‍රතිඵල තමයි නේද මේ අපේ තරංග මහත්තයා. තරුණ මහත්තුරු. ඉතින් ඒක නම් මම සතුටු වෙනවා ඔබතුමාගේ මම අවසර පතමින්. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ මුල් සංවිධායක පැතුම් රණසිංහ පුතුණුවන්. ඉතින් මම ඔබතුමාට අවසර පතනවා. මම බොහොම සතුටුයි අද මේ වැඩසටහන සහභාගී වෙලා නේද? තමාලකු අත්දැකීම් නේද මේ රටේ ජාතියට දායක කළා. තවත් කරුණ එක ඔබතුමා ඒක ඔයලා මෙතනට මේ පරමාර්ථය මේ අපි දකින්න අපි මෙහෙම දැක්කා. අපි අද රටට පෙන්වන්න ඕගොල්ලෝගේ තියෙන මානසික සුවය ඒ තුල මේ ජීවිතය කියන්නේ මොකද්ද? මනුස්සත්වය කියන්නේ මොකද්ද කියන එක තේරුම් කරලා දෙන්න. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ බෙලියත් සංවිධායක MK ලක්ෂණ පුතුණු අවසරයි. ඉතින් මම සතුටු වෙනවා ඔබතුමාලා වගේ දරුවෝ අර ටිකම තමයි කියන්න තියෙන්නේ. මම හිතන්නේ ගිය සතියේ වැඩසටහනක් කරා වීර කැටියේ මේ දරුවෝ ටිකම ඇවිල්ලා තිබුණා. ඉතින් ඔබතුමාලටත් එච්චරයි කියන්න තියෙන්නේ නේද? නේද නිර්මාංශ වුණා කියලා ඇඟේ අඩුවක් නැහැ නේද? හොඳට තියෙනවා නේ. හොඳ ශක්තිමත් නේද? ඒක ඉතින් ඒවා පෙන්වන්න රටට ජාතියට ඒ වගේම අවිහිංසාවාදී වුන් සංවිධානයේ තංගාල සංවිධානය පුද්ගලික උපකාරක පන්ති දේශක ජෝර්ජ් ගමගේ පුතුණුවන්. ඉතින් අද ඔයගොල්ලන් ලොකු අනාගතයක් තියෙනවා නේද? පුද්ගලික ඒ වගේම දක්ෂ උගත්කමයි නේද? ප්‍රඥාවයි කියන දෙකක්. ඉතින් ඔබලා උගත්කම තුලින් එහෙම යනකොට පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුලින් ඉගෙනගෙන යම් ගයක් ඒකට උත්තරයක් ලියලා ඒලා ගන්න උපාධියලා සමාජයේ මේ කර තමන්ගේ ජීවිත සකස් කරන ගමන් අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික පැත්ත දියුණු කිරීමේ වැඩ පිළිලක් හැටියට මේ වැඩසටහන සහභාගී වෙලා නේද? මහපේ හඳුන්නේ. ඒ නිසා මේක උත්තරීතරයි.
මේක වර්ණකම කියන්න බෑ. ඉතින් අපේ තව යොන් සංවිධානයේ තිස්සමාරාම සංවිධායක සූර්ය අප මතක් කරන්න ඕනේ නේද? හදිසි පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ඒ සමන් මෝටර්ස් අධිපති ලලිත් සමන් කුමාර මහත්තයාට මෙතෙන්ට එන්න පහසු වෙලා තියෙනවා. අපි මතක් කරන්න ඕනේ නාවත් නේද? ඒක අපේ යුතුකමක් හැටියට දක්වනවා. ඉතින් මම අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් මම පළමුවෙන් අහන්නේ අවසරයි අපේ හාමුදුරනේ. අද අපි මෙවැනි අවුරුදු 14ක් 15ක් ඇතුළත ලොකු පාරමිතාවක් ජීවිතයේ පරදුර තියාගෙන මුදල් අපි වියදම් කරගෙන ආධ්‍යාත්මික කාලයේ ශ්‍රමය ධනය වියදම් කරගෙන ඔබ වහන්සේලා අපගේ ආශිර්වාදය ඇතුළත ඔබ වහන්සේලා ඒක රාජි කර කැටුව මේ වගේ බෝසත් දරුවෝ රට ජාතියට දායාද කළා. අද ඔබ වහන්සේ මෙතනට පැමිණලා තියෙන මේ ඔබ වහන්සේගේ දිස්ත්‍රික්කයේ මේ දරුවොත් එක්ක. ඉතින් අද මම ඔබ වහන්සේගෙන් මේ සමාජයට පෙන්වන්න ඔබ වහන්සේ මෙවැනි බෝසත් දරුවෝ මේ ජාතියට බිහි කිරීමේ අනාගත ප්‍රතිඵලයක් වර්තමානයත් අනාගතයත් මේ අද තියෙන රටේ තියෙන අර්බුදත් එක්ක මේ රට හොඳ විසඳුමක් නේද කියලා මම දන්න විදිහට ඒක බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් හැටියට මම ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා සමාජයට යම් කාරණයක්. ඔව් අද දවසේ මේ උතුම් පෝයත් දවසේ ශ්‍රී ලංකා අහිංසාවාදී සංගමේ නිහාල් විජේරත්න මහත්මයා දරන මේ උතුම් වෑයමේ එක කොටසක් එක පුරුකක් තමයි අද දවසේ මේ ගත කරන්නේ. ඉතින් අපි මේ බලාපොරොත්තු වෙන්නේ තරුණයන් සමාජයේ නොමගට යන සමාජයක දැන් විනාශ වෙලා ඉවරයිනේ සර් භාගයට භාගයක්. හැබැයි මේ ඉන්න තරුණයන් ඔක්කොම ටික ඔය කියන කිසිම වැරද්දක් කරන්නේ නැහැ. හැමෝම තමන්ගේ ජීවිතයේ හොඳ පැත්තට යොමු කරගත තරුණයන් පිරිසක් ඉන්නේ. ඉතින් මේ සෑම දෙනාම මස් මාංශ කන්නේ. එතකොට එක පැත්තකින් තමන්ගේ ජීවිතයටත් වෙන කෙනෙක්ගේ ජීවිතයටත් හොඳ ආශිර්වාදයක් කරනවා. මොකද මස් මාංශ කන කට්ටිය ඊට පස්සේ අනිත් වැරදි වලට පෙළඹෙච්ච කට්ටියත් එක්ක දැන් මේ වෙනකොට කොච්චර හානි වෙලා තියෙනවද? දැන් වැඩි ඕන්නෑස දැන්ට දවස් 5ක් 6ක් ඇති සාමාන්‍යයෙන් මම දැක්කා තමන්ගේ පියාටයි අම්මටයි දෙන්නටම පොල්ලෙන් ගහලා පුතේ. එතකොට මේ පුතා මේ දේ කරලා තාත්තා මැරිලා අම්මා රෝහලේ. එතකොට ඒ කෙනෙකුට එච්චරටම මානසික විකෘතියක් ඇති වෙන්න හේතුව තමයි මේ වගේ දෙයකටවත් යොමු නොවි. ආගම දහමක් අදහන්නේ නැතුව. ඒ වගේම කිසිම කෙනෙක් එක්ක හොඳ සුහදත්වයක් තිබුණා නම් සමාජයත් එක්ක ගියා නම් ගැටුණා නම් ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්. ඒ වගේම අනිත් පැත්තෙන් බලනකොට දැන් ලංකාවපත් වෙලා තියෙන මේ ආර්ථික තත්ත්වෙත් එක්ක දැන් අපි ඔක්කොම ටික කෑ ගහනවා මස් මිල වැඩි, බිත්තර මිල වැඩි නේද? ඔක්කොම ටික කියන්නේ දැන් බිත්තර 60යි, 70යි, 50යි ඉඳලා වැඩි කිය 40 වැඩි. මෙහෙම කියලා කෑ ගහනවා. ඉතින් අපිට මේ දේවල් නැති වෙනකොට අපි දුක් වෙනවා. මස් ටික මිල වැඩි කියලා කෑ ගහනවා. හැබැයි අපි ඔක නොකා හිටියොත් දැන් මාළු ටික මිල වැඩි කියලාත් අපි කියනවා. ඒකත් හැම දෙෙම මේ මිල වැඩි කියලා කෑ ගහන්නේ අපි අනුන්ගේ දෙයක් කන්නයි මේ දඟලන්නේ. එතකොට මං ජීවත් වෙන සමාජයේ කියන මං ඉන්න පරිසරය සම්පූර්ණයෙන්ම ඉන්න මගේ ඔක්කොම දායක භාගයට භාගයක් ඉන්නේ දීවර ප්‍රජාව. නමුත් ඒ වුණාට ඒ අය ජීවිතේ රැකගන්න ඉදී කරනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මම වළඳන්නේ මම කියන්නේ මං වළඳන්නේ. එතකොට මේ දේවල් අපි නොකර ඉන්නකොට අනිත් එතනිනුත් මේ ඉන්න තරුණ පරම්පරාව මාත් එක්ක ඉන්න සියලු දෙනාම එහෙම නෑ කිසි දෙයක් කරන්නේ. එතකොට ඒ කට්ටිය දන්නවා මේකේ ආදීනව. දැන් වහන්සේම දේශනා කරනකොට ඔය දීවර ගම්මානික දේශනයක් කරා තංගල්ලේ. මම ඉස්සෙල්ලා කරේ මේ ලොකුල කට්ටියට අවසායයෙන් පස්සේ ඊට පස්සේ මම ටික දවසකින් ගියා දරුවන්ට කරා. ඒතකොට මම දේශනේ වුණාම දරුවෝ කිව්වේ අද වහන්සේ දේශනා කරපු එකමයි. ඒගොල්ලෝ යනවා ජීවත් වීම නිසා දීවර ගම්මාන ගියාට ඒගොල්ලෝ අනගන්නේ නැහැ අපේ. ඒගොල්ලෝ සමාජ කන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මෙහෙමනේ ඉතින්. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට ජීවත් වෙන්න වෙලඳාන් තියෙනවා. තියෙනවා. ඉතින් ඒ දේ එයාලා ජීවත් වෙන්නනේ කරන්නේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් සමාජයේ ජීවත් වෙන බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ දේවල් එපා මේ දේවල් කරන්න කියලා. ඒක අපේ හැමෝටම සමාජයේ තියෙන ඒ යොමු කිරීමේ තියෙන දීවර කර්මාන්තය ගත්තත් අපේ හැමෝටනේ
ඕක අද රාජ්‍ය නීතියෙන් අනුමත තැනක් පත් කරන තරම්ම පහත් තත්ත්වයට ඇවිල්ලා තියෙනවනේ. ඔව් ඒක දැන්. ඉතින් ඒක ප්‍රතිඵල අපි දුක් විඳින්න අපි විඳින්න එපයි. ඒක රජයක් හැටියට දුක් විඳිනවා. සමාජයේ පුද්ගලයා හැටියට අපි භුක්ති විඳිනවා. ඉතින් ඔය අනුමත කරපු අයටත් අන්තිමට නියම ජීවිත කාලේ මේ ගෙවන්න හම්බුන්නේ නැහැ ඒ රටේ නායකයන්ටත්. ඒගොල්ලන්ට පිටිපාර තමයි හම්බ වුනේ අපේ ආමද. දැන් ගොඩාක් විට දැන් සාමාන්‍යයෙන් මේ දේවල් අනුමත කියන්නේ දැන් සාමාන්‍යයෙන් මස් ජාතිකයව කියමුකෝ නැත්තම් මොනම හරි දෙයක් කෑවා. ඒ කන සෑම දෙනාම ඒ ජීවිතේ කවදාවත් දැන් අපි අවසානයේ මම පුංචිම කතාවක් කියනම් පුංචියට. දැන් අපි බලන්න කාලියා කියන කතාව තියෙනනේ. කාලියා කියන කතාවේ සාමාන්‍යයෙන් ඒ එච්චරටම ඒ කියන්නේ දැන් දරුවන් කන තත්ත්වයට ආවනේ. ඉස්සෙල්ලා එක කොටසින් කොටස ඇවිල්ලා ඉවරනේ දැන්. බිත්තරේ කෑවා ඊට පස්සේදී ඒ කියන්නේ පූස වෙලා ඉපදුනා ඊට පස්සේදී කෑවා. ඒ දෙන්න තරහ වුණා. ඒ විදිහට දිගට ඇවිල්ලානේ ඔය කෑවේ. එතකොට ඒ විදිහට දීර්ඝ කාලීනව මිනිස්යන් අතර වුණත් සත්තු අතර වුණත් වෛරයක් පැවතින්න හේතුව තමයි මේ වගේ දේවලුත් වෙන්න පුළුවන්. දැන් අපේ අතර දැන් සමහර අකට දෙමව්පියන් දරුවන් අතර ඔච්චරටම දැන් ඉස්සර නම් මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ නේ. ඉස්සර දෙමව්පිය කොච්චර ලෙන්ගතුද? දරුවන්ට කොච්චර ආදරේද? ඉස්සර කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ කවදාවත් දෙමව්පියෙකුට ගැහුවයි කියලා දරුවේ. දැන් මේ වෙනකොට දෙමව්පියන්ට කොච්චර හානි තියෙනවද? දෙමව්පියව මග දාලා යන්න හේතුව මොකද? හරියාකාරව දෙමව්පියන්ට හොඳ ආදර්ශයක් දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම හොඳින් ඒ දේවල් කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. දරුවන්ට හොඳ පාරවල් පෙන්වන්න බැරි වෙලා තියෙනවා. දැන් මෙච්චර කාලේ දැන් මීට අවුරුදු 20කට විතර එහාට ගියොතින් දෙමව්පියන් ගම්බද දෙමව්පියන් කවදාකවත් මස් මාළු කන්නේ හදිසියේ. එතකොට සතෙක් මැරුණොතින් නැත්තම් මොන හරි දෙයක් වුණොතින්. එතකොට දැන් එහෙම නෙමෙයි හැමදාම. ඒකනේ දැන් හැම විනාශයක්ම වෙලා තියෙන්නේ. ඒකනේ අපේ ආන්දරේ ඉල්ලුමට සැපේම දෙන්නලා තියෙන්නේ මරලම. ඒක තමයි. ඉබේම ඇත්තට මෙච්චර මේ කුකුල් පන්ති වුණද මොනවාක්වත් තිබුණද නැහැ. දැන් වහන්සේ ඔහම දේශනා කරන උතන තියෙන අභ්‍යන්තරයේ තවත් දෙයක්. දැන් වහන්සේ දේශනා කරන්නේ මේ රටේ වෙන විකෘති වැඩපිළිවෙල. ඉතින් ඒව කතා කරොත් මේ පැයකමාර කතා කරන්න බැරි වෙනවා. ඉතින් ඒවට හේතු තමයි දැන් ඔය අම්මට ලේ ටික කිරි වෙනවනේ ආදරේට සෙනෙහස. එතන ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ හැබැයි. නෑ නෑ. එතන තියෙන සෙනෙහස. සෙනෙහසට ලේ ටික කිරි වෙනවා නම් අර අපේ පිඟාන මොලේටත් දෙනවනේ කාපසට. ඒතකොට පිඟාන්ට එන සතා බෙල්ල ඉර කරලා මරනකොට ඒ හෝමන වෙනස් වීම තුල ඒ වෛරය ක්‍රෝධය ඒකනේ ළමයිට එන්නේ ආපස්සට. ඒ ලේ වලට බලපාන හැබැයි. දැන් සත්තු జాති අපි කන සත්තු පහක් ගත්තොත් ඒ පස් જાතියෙම මේ මස් රස පහක්නේ. පහක් තියෙනවා. ඒ මස් කෑලි නෙවෙයිනේ තියෙන්නේ. ඒ තියෙන්නේ අපේ ආන්දනේ ඒකට අවශෝෂණ වල තියෙන ලේ. ඒක තමයි අපි රත් කරලා එක එක රසකාරක දාලා තව රස කරගන්නේ. මේ මෝඩ මේ කියන්නේ මේ පහත් සමාජයත් තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අර ඉස්සර මිනිස්සු මරලා පුච්චලා කනකොට ඒක දැන් බාබකියු කියලා සිස්ටම් වෙනස් වෙන අලුත්කම නේද? ඒ තත්ත්වෙට කළා මේ ඒකේ පේනවනේ සමාජ වෙනස් වීම. නමුත් ක්‍රියාවලිය එකයි. දෙකම එකයි. ඉතින් ඒ තුල තමයි මේ සමාජය දැන් අපි සමහරු කියනවා ප්‍රාණඝාතය අපි උන් නෑ කියමුකෝ. මරණව දැක්කේ නෑ කියමුකෝ. කොහොමද ප්‍රාණඝාතය වෙනවනේ ඉල්ලුමට සැපීම දීලා තියෙන්නේ මේ. කොහොම හරි කියලා දෙන්න එපා. දෙන්න එපා. ඒකට අනිවාර්යෙන් අනුබල දීලා තියෙනවනේ. ඒක බෑ කියන බෑනේ. අපි බුද්ධාගම පැත්තකින් තිබ්බත් අපි වෙළඳ පොලේ බඩු තියෙන වෙළඳ පොලේ තියෙන මරපු සත්තුනේ මරන්නේ. දැන් මරණ මිනිහා මරන්නේ නෑනේ විකුණන්න බෑනේ. ඔව්. දැන් ඒක නිසා දැන් මේ කාලේ කියන්නේ දැන් මස් නොගැනීම බිත්තර නොගැනීම කියලා කියනවනේ. එතකොට ඔය මේ මිල බහිනවයි කියලා කියන්නේ මොකද? ඒක දැන් අපි ගන්න නැත්නම් මිල බහිනවා. මිනිස්යන් අතර දැන් හැමදේම මතයක් ආවනේ ඒක. ඒ කියන්නේ දැන් බිස්කට් එක කන්නේ නැහැ කිව්වහම බිස්කට් එකේ මිල අඩු කරයි කිව්වා. එහෙම ආවනේ. ඒ ආවේ හේතුව තමයි ඒ වගේම තමයි මේක. අපි ඉල්ලන්නේ නැත්නම් ඔය දේ වෙන්නේ. මේ කාලේ අපි හඳුනන්නේ සබහා ධර්මයේ නීති අතරතරන් තියෙන කාලේ. මෙතෙන්දී අපිට ඔළුව නමන්න එනවා හැම චණ්ඩියටම. ඔයා ධර්මයේ කුර්ති කරගෙන යනවා මොකටම ඔක මොකද දැන් මට මතකයි මම අවුරුදු 2006 පටන් ගන්නකොට දවසකට හරක් අනිසතු පැත්තකට තියමු හරක් 11000ක් විතර මැරුවා දවසකට. එතකොට ඕක දැන් මේ කොරෝනා එක කිට්ටු වෙනකොට 2020 විතර එනකොට ඕක අඩු වෙලා තිබුණා 5500කට. ඒ වගේම යෝන් සංවිධාන පිටුවල තියෙන මේ දරුවෝ Facebook කරා ලොකු ජාතික මෙහෙවරක් කරලා තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට 5500ට 6000ට බහැලා තිබුණා. එතකොට මේ දරුවෝ වෙනුවෙන් මා කරපු උත්තරීතර මෙහෙවරු වෙනින් දවසකට මේ ළමයි එක්කෙනෙක්ව සමාජයට සතපාකත් විඳන් කරලා හරක් බේරගෙන නැති ඇති. නමුත් මේ දරුවෝ මේ අපේ මේ වැඩ පිළිවෙල තුර දවසකට හරක් 6000ක් අද්දා බේරෙනවා. දවසකට
අහන්න නැති වෙනකොට ප්‍රමාණයක් අඩු වෙනවනේ. ඉතින් අනිසතන තෝකමනේ අපි. ඒතකොට අපිට කියන්න බෑනේ කාටවත් මේ අපි කනින්ද මරන්නේ මරණින්ද කනවා කිය මේ ධර්මයේ කෘති කරගන්න බෑනේ අපි. ඒක තමන්ම රැවිට එන්නේ. ඔව්. ඒක ඉතින් අද සමාජයේ මේ වගේ විකෘතිභාවයකට එන්න හේතුවත් ඒකනේ. එතනින් අපි මේ උඩුගම් බලන්නේ මේ වගේ දරුවෝ ගොනු කරගෙන. ගොඩාක් පිරිසක් එකතු වෙන්නේ මේකට ඒකනේ. ඉතින් හොඳ දෙයකටනේ එකතු වෙන්නේ මේ කට්ටිය. අපි ඊළඟ වටේදී අපි තව කතා කරමු. ඔව් ඊළඟට අපි මේ අපේ ශ්‍රී ලංකා අහිංසාවාදී යෝන් සංවිධානයේ අපේ ජාතික සංවිධායක ජනමාධ්‍යවේදී අපේ තණ්ඩුල ජයතුංග මහත්මයා. ඉතින් මම අද වගේ පොහොය දිනක මම හරි කැමැති ඔබතුමාගෙන් අහන්න ඔබතුමා දැන් මේ ජාතික මෙහෙවරේ පුරුකක් හැටියට ඔබතුමා මොකක්ද අනාගත දැක්ම මේ දරුවත් අරා මේ ඔබතුමාගේ ජීවිත කාල අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැනේ තණ්ඩුල. අපි මේ සමාජය තුළ යමක් දැන් ඔබතුමාත් ජනමාධ්‍යවේදියෙක් හැටියට හැම තරාතිරකම මිනිස්සු ඔබතුමාට සමාජයට දේශපාලඥ ආශ්‍රය කරන්න පුළුවන්, රාජ්‍ය නිලධාරීන් ආශ්‍රය කරන්න පුළුවන්, තමත් එකට වැඩ කරන සේවකයන් ආශ්‍රය කරන්න පුළුවන්, රටට සමාජයට ගියාම පුළුවන්. ඒ අතර ඒ තුලින් දැන් මේ මාත් එක්ක මේ ජාතික මේවරක් කළා මේ වගේ දරුවෝ මේ දුස්සීල සමාජයෙන් උඩට අරන් තියෙනවා. ඉතින් එතෙන්ද ඔබතුමා දකින්නේ මොකක්ද අනාගතේ මොකක්ද ඔබතුමාට කියන්න පුළුවන් මේ සමාජයේ දෙන්න පුළුවන් පණිවිඩයක් අද පොයේදී? සියලු දෙනාටම ආයුබෝවන්. අද මේ පොය දවසේ අපේ තවත් විශේෂ වැඩසටහනක්, ඒ කියන්නේ බිහිදොර විශේෂ වැඩසටහනක තව පියවරක්. එතකොට අද මුලින්ම මම අවසර ගන්නවා මුලින්ම අපේ මුල්කිරිගල අශෝකාරාමාධිපති නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ ශ්‍රී ලංකා අහිංසාවාදී මහා සංගමේ සභාපති අපේ දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම අහිංසාවාදී යෝන් සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් නායකතුමා තරංග, ඊළඟට මුල්කිරිගල සංවිධායක පැතුම්, බෙලියත් සංවිධායක ලක්ෂාන්, තංගල්ල සංවිධායක ජෝර්ජ්. ඒ සියලුම සහෝදර සහෝදරයන් අවසරයි. ඒ වගේම TNA රූපවාහිනී සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයක් ඉතාමත් ආදරෙන් සිහිපත් කරනවා. ඇත්තටම සර් මේ විශේෂ පෝයදා වැඩසටහනේ අපි මීට කලින් අවස්ථාව දුන්නේ පළමු අවස්ථාව හම්බුනේ මොනරාගලට. මොකද මොනරාගලට අපි අවස්ථාව දුන්නේ මේ ඇත්තටම අපි අර අවුරුද්ද මුලදී සියලුම දිස්ත්‍රික් නායකයන්ට අපි ඉලක්කයක් දුන්නා තමන්ගේ දිස්ත්‍රික්කයේ ඇතිවන්න කොට්ටාශ සංවිධායකවරු පත් කරලා අවසන් කරන්න කියලා. ඒකට ඒ ඉලක්කය සම්පූර්ණ කරපු පළවෙනි දිස්ත්‍රික්කය වුණේ හම්බන්තොට. ඉතින් ඒ ගෞරවය විශේෂයෙන් මේ අවස්ථාවේ මුලින්ම සිහිපත් කරනවා හම්බන්තොට. මොකද මේ හම්බන්තොට තමයි ඉලක්කය පළවෙනිම සම්පූර්ණ කළේ. ඊළඟ දෙවෙනියට සම්පූර්ණ කළේ මොනරාගල. නමුත් අපි මොනරාගලට පළවෙනි අවස්ථාව දුන්නා. මේ මොකද හේතුව මොනරාගලෙන් ගෙවෙනකොට කිසිම කෙනෙක් මේ වැඩසටහනකට ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් අපිට මේ අවස්ථාව දුන්න නිසා අපි දෙවෙනි අවස්ථාව අද මේ හම්බන්තොට දිස්ත්‍රික්කයට දීලා තියෙනවා. ඉතින් අර මම ගැන පොඩි මේ සඳහනක් කළොත් මම නිර්මාංශ වුණේ 2001 අවුරුද්දේ. දැන් අවුරුදු 21කට විතර වෙනවා. ඇත්තටම මම නිර්මාංශ වෙන්න මූලික පසුබිම වුණේ ඇත්තටම මේ කොළඹ ජාතික රෝහලේ ජනමාධ්‍යවේදියෙක් විදියට මම මේ ලිපි මාලාවක් ලියලා හිටියා. එතකොට ඒකෙදි මට මේ ජාතික රෝහලේ මේ හොඳ කල්යාණ මිත්‍රයෝ ටිකක් හම්බුණා. එතකොට ඒගොල්ලෝ ඒ වෙනකොටත් නිර්මාංශක පිරිසක්. ඒගොල්ලොත් එක්ක මාස කිහිපයක් මම මේ වැඩ කටයුතු වල දෙන්න වුණ නිසා අවසානයේදී ඒ පුවත්පත් ආටිකල්ස් ටික ලියලා වෙනකොට මම නිර්මාංශ වෙලා හිටියේ. ඊට පස්සේ එක්තරා පොයේ දවසක මම ඒ අවුරුද්දෙම මේ සිල් සමාදන් වෙලා මම අදිෂ්ඨාන කරගත්තා මම මෙතෙන් පටන් නිර්මාංශ ප්‍රතිපත්තියේ ඉන්නවා කියලා. ඒ අනුව දැන්ට අවුරුදු 21ක් වෙනවා මම නිර්මාංශ වෙලා. එතකොට මේ මම අහිංසාවාදී යෝන් සංවිධාන මේ මහ සංවිධානයේ සම්බන්ධ වුණේ 2013 අවුරුද්දේ. ඒකත් හම්බෙන් සිදුවෙච්ච එකක් අර සර්ගේ වැඩසටහනේ අපේ විරිදුව මට හම්බෙන් ආන්න ලම්බුණා. ඒ වැඩසටහන බලලා මම ඒකේ අර යට යන දුරකථන අංකයකින් එක දවසක් කතා කරා. ඒකට අපේ හරේන්ද්‍ර මහත්තයා මේ මාධ්‍ය ලේකම්තුමා තමයි ගත්තේ. ඊට පස්සේ එතුමා මාව ඔබතුමාට සම්බන්ධ කෙරෙව්වා. ඊට පස්සේ එක්තරා දවසක මම ඇවිල්ලා ඔබතුමා මුණ ගැහුණා. මුණ ගැහිලා ඇවිල්ලා එදා සාකච්ඡා කරපුව ඔබතුමා කිව්වා වගේ එදා සාකච්ඡා කළා තමයි අපි මම සංවිධානයට එකතු වුණේ. එතකොට ඒ වෙනකොට යෝන් සංවිධානය ඇත්තටම මේ කොළඹ නිලධාරී මණ්ඩල කීපයකට සීමා වෙලා තිබුණේ. ඉතින් ඇත්තටම මම ඒ වෙනකොට ජාතික සංවිධායක කියන තනතුර තිබුණෙත් නැහැ. ඒ තනතුර හිස් වෙලා තිබුණේ. පස්සේ ඔබතුමා සහ අනිත් කට්ටිය සියලු දෙනාගේ ආරාධනයෙන් මම ඒ තනතුර බාරගත්තා. ඇත්තට මේක ලොකු අභියෝගයක් වුණා. මොකද හේතුව මේක දේශපාලන සංවිධානයක්වත් වෙන සමාජ සංවිධානයකට වඩා මේක ආධ්‍යාත්මික සංවිධානයක්. ඉතින් ආධ්‍යාත්මික සංවිධානයක ඒ තනතුරුපත් කිරීමේදී අපිට හරිම ප්‍රතිපත්තිගරුක
තරුණයෝ ටිකක් හොයාගන්න වෙනවා. ඒක ලොකු අභියෝගයක්. මම හිතන්නේ අනිත් සංවිධාන පිහිටවනට වඩා අමාරුම අභියෝගය මේක. ඉතින් එතකොට මමත් ඒක තමයි සතුටින් බාරගත්තා. මොකද මම දේශපාලන කටයුතු වල නිරත වෙලා හිටපු කෙනෙක්. ඊළඟට මම කාලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළා. ඒ වගේ මාධ්‍යවේදියෙක් විදිහට මේ හැම දෙයක්ම ලැබුපු අත්දැකීම් තෝරගෙන මට හිතුණා මට මේක ඉතාමත් සතුටින් බාරගත්තේ අත්දැකීමත් එක්ක. ඉතින් ඒ අනුව දැන්ට මේ වෙනකොට අපේ සංවිධානයේ සෑහෙන දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන්ට ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. 25න් දිස්ත්‍රික් නායකයෝ දිස්ත්‍රික්ක 19කට අපි පත් කළා මේ අවසන්. ඒ වගේම මැතිවරණ කොට්ටාශ 160ක් තියෙනවා. 160 මේ වෙනකොට 50 60ත් අතර සංඛ්‍යාවකට අපි සංවිධායකවරු පත් කරලා තියෙනවා. ඒකට අද මෙතන ඇවිල්ලා ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. හම්බන්තොට දිස්ත්‍රික්කෙත් අපි සියලුම කොට්ටාශ වලට සංවිධායකවරු පත් කරලා ඉන්නවා. අද අපේ තිස්සමහාරාම සංවිධායකතුමා මෙතන නැහැ. මම හිතන්නේ ඊයේ රෑ එතුමා පොඩ්ඩක් මේ අසනීපට වුණා. ඒ නිසා එතුමාට මෙතන ඉන්නේ නැහැ. ඒකට මේ වෙලාව ඊටම ආදරෙන් සිහිපත් කරන්න ඕනි. ඒකට එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මේ මොකද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැන මම හිතන්නේ මම කියන්න ඕනේ දිස්ත්‍රික් නායකයා ඉන්නවා. දිස්ත්‍රික් නායකයා කියයි ඒගොල්ලන්ගේ දිස්ත්‍රික්ක ඉදිරි වැඩ කටයුතු ගැන. ඉතින් මේ ජාතික සංවිධායකවරයා විදියට ලංකාවේ ඒ කියන්නේ ලංකාවේ හැම සංවිධානයත් එක්කම මේ සම්බන්ධ වෙලා අපි තාමත්ම සාර්ථක ගමනක් යනවා. විශේෂයෙන් පෞද්ගලික අවුරුදු දෙක තුනේ මේ කොරෝනා අර්බුදයත් ඊළඟ රටේ පැවතිච්ච මේ අර්බුදත් ඉඳ අපිට කිව්වාගේ අවුරුදු ගානකට අපිට දේශන පවත්වන්න බැරි වුණා. නමුත් අපි අන්තර්ජාලය Facebook සමාජ මාධ්‍ය හරහා අපි අපේ සංවිධාන කටයුතු දිගටම කරගෙන ගියා. උපන් සංස්ථාවේ TNL වැඩසටහනයි ඊළඟට ඌව ගුවන්විදුලි වැඩසටහනයි එම අපි විශේෂයෙන්ම අන්තර්ජාලයේ ජනමාධ්‍ය හරහා තමයි මේ අවුරුදු දෙක තුනේ වැඩ කළේ. ඉතින් අර මම ඉදිරි අවස්ථාවේදී කියන්නම් මේ අර සංවිධානයේ ඇතුළත් වර්තමාන තත්ත්වය මම හිතන්නේ අපි අදස වැඩි අවස්ථාව දෙන්න ඕනේ හම්බන්තොටට. මොකද හම්බන්තොට මේගොල්ලන්ට විශේෂයෙන් කියන්න ගොඩක් දේවල් තියෙනවා. අපි අවස්ථාව දෙමු. ඔව්. කන්දේ මාතා දහදහසක් තාරුණ්‍ය තමයි ඉස්සරහට ගන්න ඕනේ. තාරුණ්‍ය තමයි අපි සමාජයට පෙන්වන්න ඕනේ. මම බලලා සමහර එක වැඩසටහන් තියෙනවා. චූටි දරුවෝ ගෙනහැල්ලා රාගාධික සින්දු කියනවා. ඉතින් එවැනි ඒකත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මනුස්සත්වයේ වටිනකම. ඉතින් ඒ අයට තමයි අපි මේ දේ පෙන්වන්න ඕනේ නේද තණ්ඩුල. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා අහිංසාවාදී යෝන් සංවිධානයේ අපේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා එළ වෛද්‍ය විද්‍යා ගවේෂක අපේ සාමේන සුළු තරංග පරිමුණගේ මෙතුමා ඔබතුමා මම දන්නේ සොලෝකයකින් හරි පටන් ගන්න කියලා කියනවා සමාජයේ නේද ලෑස්තිලා නේද තුමාට හොඳ ශෝක කියන්නේ හොඳ සොලෝකකින් මේ රට ජාතියට හොඳ මේ දිස්ත්‍රික් නායකයා හිටිනවා මම බලාපොරොත්තු වෙනවා මොකද ඉතින් දකුණේ කොහෙ ගියත් දකුණේ යන්නේ දියුණු වෙන්නේ නේද දැන් දකුණේම දෙන්නක පණිවිඩයක් කියලා මං ඉල්ලා සිටිනවා චක්සු රක්ෂායන් සර්වකාලං මනුස්සේ යාර්ථන කර්තව්‍ය ජීවිතේ යාවදිජ්ජා වියර්තෝ ලෝකයන් තුල්යන් දිවානං රාත්‍රීන් ප්‍රයෝම දානං විද්‍යා තනේති විත්තේ මනුස්සයා තමන්ගේ S2 දිවා රාත්‍රී දෙකේම මහත් උත්සාහයෙන් රැක ගන්නවා කොච්චර සැප සම්පත් තිබුණත් S2 පේන්නේ නැත්නම් ඒක නිෂ්ඵල ජීවිතයක් වෙනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. ආයිබෝවන් සියලුම දෙනාට. ඉතින් මම මුලින්ම අපේ නිතරම අපට අවවාද අනුශාසනා දෙන වලස්මුල්ල අශෝකාරාම විහාරාධිපති පූජ්‍ය අපේ බොහොම හිතවත් ලෙන්ගතු ඒ වගේම දෙනකම විමල ධම්ම ස්වාමින් වහන්සේගෙන් අවසර ගන්නවා හඳුනන්නේ. පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා වැඩසටහන අවිහිංසාවාදී යෝන් සංවිධානයේ නිර්මාතෘ අපේ නිහාල් විජේරත්න මැතිතුමනි අවසරයි. අවිහිංසාවාදී යෝන් සංවිධානයේ ජාතික සංවිධායක අපේ තණ්ඩුල ජයතුංග මහත්මයාණෙනි අනිත් මාත් සමගම මුලින්ම අවිහිංසාවාදී සංගමයට සම්බන්ධ වෙච්ච සහෝදරයෙක් තමයි පැතුම් රණසිංහ. ඉතින් අපි දෙන්න සම්බන්ධ වුණා පළවෙනිම අවිහිංසාවාදී
වැඩසටහන අදත් මාත් එක්ක ඉන්නවා දැන් අවුරුදු 9කට 10කට කලින් සම්බන්ධ වෙච්ච නේද අදත් ඉන්නවා. ඉතින් ඊළඟට මම අවසර ගන්නවා අපේ බෙලියත්ත සංවිධායක අපේ ලක්ෂාන් සොහිරාගෙන් අපේ අහිංසාවාදී සංගමයට මම මුලින්ම සම්බන්ධ වෙනකොට සම්බන්ධ වෙච්ච සහෝදරයෙක් තමයි ජෝර්ජ් ගමගේ. අදත් අපිත් එක්ක නොසැලීම සිටිනවා තංගල්ල ආසන සංවිධායක ජෝර්ජ් ගමගේ තෝරාගෙන අවසර ගන්නවා. අපේ වලස්මුල්ල අශෝකාරාමයෙන්ම තමයි අහිංසාවාදී සංගම ප්‍රෝග්‍රෑම් පටන් ගත්තේ. මුලින්ම 2013 එදා සිට අද දක්වා වැඩසටහන් බොහොමයක් කරලා තියෙනවා. ඒ අතරතුර අපිට හමු වෙච්ච අය සහ මුණ ගැහිච්ච අපි කරන කියන දේවල් එක්ක අද තාත් මේ ගමන ආපු ගමන් ලොකු සතුටක් තියෙනවා. ඉතින් මේ අපේ පෞගේ කොරෝනා කාලේ වැඩසටහන් නැවතිලා තිබුණා. නමුත් මුලින්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ මායේ ඔබතුමා වැඩසටහන් පටන් ගන්න ඒක අපිට ලොකු සතුටක්. ඉස්සරහට අපි වැඩසටහන් ටික මේ කරගෙන යන බලාපොරොත්තු වෙනවා බොහොම විදියට. ඔව් මේ අනිත් ඉතින් ඔබතුමා දිස්ත්‍රික්කේ නායකත්වයේ දරනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මේ වගේ තව තාරුණ්‍ය කට්ටිය මේ හරහා දිස්ත්‍රික්කය ඇතුලෙන් මේක යන්න ඕනේ මේ දිස්ත්‍රික් මට්ටමින් ඊළඟට මේක යන්න ඕනේ පළාත් මට්ටමින් මේ ගම් මට්ටමින් රාමසේක මට්ටමින් කළා මේ දරුවෝ මොකද මේ වැඩසටහනට එනවා කියන්නේ සංගීත සංදර්ශනයක් කළා ඒකට ඇවිල්ලා අර මඩ නාලා විකෘති සමාජයක නෙවෙයිනේ මෙතෙන්ට එන්න ලේසියෙන් බෑ පෙර පිනක් තියෙන්න ඕනේ කියන එක තමයි අපේ ආන්දෝලනේ මම නම් දකින්නේ. ඉතින් පෙර පිනක් නැතුව ඉන්න බෑනේ. මේ ලොකු රැල්ලක් නියන්නේ. මස් මාස නැතුව අර ප්‍රෝටීන් නෑ අරව නෑ මේව නෑ කියලා වෛද්‍ය විද්‍යාවෙන් බොරුව වපුරලා මුළු මහා සමාජයක් විනාශ කරලානේ තරංග මහත්තයා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපිට ඒකනේ හදන්න වෙලා තියෙන්නේ. දැන් අපි අද තියෙන මොනවාද කැන්සර්ස් ඒ වගේම දියවැඩිය heart attack ඒවා අද ඉස්සර අපේ 100ලටනේ හැදුනේ 85ක් 90ක් පන්නන්න එපා. දැන් තාත්තට හැදෙනවනේ 65 70. ඊළඟට පුතාට 50න් හැදෙනවනේ. දැන් අද ඒක මුණුපුරාට 30න් හැදෙනවනේ. ඉතින් අද මහා ලොකුට කියනවානේ අපේ වෛද්‍ය විද්‍යාව දියුණුයි කියලා. මම දකින්නේ නැහැ නේ. ඉතින් වෛද්‍ය විද්‍යාව දියුණුවනේ 120 ජීවත් වෙන්න එපා. වෛද්‍ය විද්‍යාව දියුණුයි මේ රට මෙතෙන්ට විනාශයට පත් කරාට පස්සේ අර 30 35 ගියාට පස්සේ තව අවුරුදු 5ක් නිකන් බයිපාස් එකක් කරලා තව අවුරුදු 5 ජීවත් වෙන්න. අන්න එතන පොඩි දියුණුවක් තියෙනවා. අර ආපු රැල්ල තමා විසින්ම විනාශ කරගත්ත රැල්ලේ චුට්ටක් හරවන්න. නමුත් අපි ඒක ඕනේ නෑනේ. ඉස්සර අපි කියන්නේ මේ රටේ අපේ පවුලේ පෝෂණ වේදියා කියන්නේ ආච්චි අම්මනේ. ඔය ආච්චි අම්මා අපිට කන්න බොන්න දීපේ බැලුම් ඔය එකක්වත් ඔය දැන් අලුතෙන් ඉංග්‍රීසි අකුරු දාලා තියෙන B12 කියයි එක එක අමුතු නම් තියෙනවනේ මේ ඔගොල්ලෝ ඔබතුමාලා දකුණේ ඔබතුමාලා ගමේ ඔබතුමාලා දකින්නවනේ මම මේ කියන්නේ මොකද්ද කියන මමත් දැනගන්න ඔබතුමාලා ගම කියලා දේශනයක් කරාමනේ බලන්න මේ වගේ අර දුර්ලභ මම පටන් ගන්නකොටම කිව්වේ manussත්වය ලැබීම බුද්ධෝත්පාද කාලේ මම ඊළඟ අංග සම්පූර්ණ අපිට දැන් අද අංග විකල ළමයි කොච්චර පුදිනවද අද ඒක මොකද කරන්නේ ස්කෑන් කරලා බලලා අංග විකල නම් මරලා දානවා ඉතින් එතන තවත් ප්‍රාණඝාතයක් තේරෙනවද අද හොඳ බෝසත් දිව්‍ය ලෝකවලින් දරුවෝ දැන් අපි මේ ගන්න try කරන්නේ දැන් මේ ටිකේම විවාහ මංගල වලට ගිය අස්සම් කරන්න මොනවද කියන්නේ නිර්මාණ සේවා මං හිතන්නේ ඔබතුමාලා පළාතේ කීපයක් කරා ඒතර ඒ ඇවිල්ලාම දැන් ඊවට එන්න බෝසත් දරුවෝනේ ඉතින් අද එතනින් පටන් ගන්න බෑ මේ සමාජය අනිත් පැත්තට හරවන්නේ ඉතින් එතෙන්දී තමයි එක පැත්තකින් ඔබතුමාලා වගකීමක් තියෙනවා නේද අපි නායකත්වය දෙන්නම් ඔබතුමාලා නායකත්වය හදන්න ඕනේ ඔබතුමාලාගේම නායකත්වය වී වෙන්න ඕනේ ඉස්සරහට මං අපි ආශිර්වාද කරනවා හැබැයි ඒක ලේසියෙන් බෑ. තමා සම්මතයේ පීටන්න ඕනේ. එහෙම නේද? ඔයගොල්ලන්ට පුළුවන් කරන්න. ඒ කරන්න පුළුවන් සමාජය තමයි මේ රටේ යන්නේ. අපි ඊළඟ වටේදී ඔබතුමාත් එක්ක තව ගොඩක් දේවල් කතා කරන්න ඕනේ. අර ගිය බීදොරේදීම ලස්සන දේවල් කිව්වා මෙතුමා. නේ ඔව්. ඊළඟට අපි මේ අවිසාවාදී යෝන් සංවිධානය අපි මුල්කිරිකල සංවිධාන පැතුම් රණසිංහ පුතුණන්ට මම මේ අවස්ථාව දෙනවා දැන්
මේ දරුවත් එකම ඒ වකවානුවේම නේද සම්බන්ධ දරුවෙක් කියලා කියනකොට මෙච්චර කාලෙ ගිහිලා තියෙනවා. අපි 2020 වෙනකම් මම හිතන්නේ මම ගමට ඇවිල්ලා තියෙන ඊට පස්සේ කොරෝනා රෝමය රටේ තියෙන අර්බුදත් එක්ක අපි ගිහිටියේ රූපවාහිනී වැඩසටහන්, ගුවන් විදුලි වැඩසටහන්, Facebook මේ අන්තර්ජාලය එක්කම මොනවාද මේ මොනවාද තියෙන තව මේ වැඩසටහන්. ඔව් ඒ හිටියේ. නමුත් අර එකක් තියෙනවා අපේ හාමුදුරනේ මේ අද සමාජය කොච්චර දුරට විකෘතිද කියලා බැලුවොත් අපි පුද්ගලික ඉස්සරහට කියලා කරන දේශනේ තමයි මිනිස්සුන්ට ගොඩක් වදිනවා. දැන් අපි මං ඉතින් පෙරේදත් මං ඔයගොල්ලන්ගේ ගමට ඇවිල්ලා කරලා ගියා දැන් දවස් 4ක් උඩේ. එතෙන්දී අර අපි දෙනවනේ ප්‍රශ්න අහන්න. දැන් අපේ අය ගොඩක් අපේ සිංහල බෞද්ධ ආන්නේ අපේ ආමතුරුනේ ප්‍රශ්නේ මේ යටි දිහා අරමුණක් තියාගෙන. ඒ දැන් ඒ වගේ දේවල්ට බුදුහාමුදුරු උත්තර දුන්නේ නැහැ බුදුහාමුදුරු අතහැරියා. නමුත් දැන් අපිට මතක දැන් අපේ සංවිධානය ගොඩක් ඔය ෆොරිනර්ස්ලට පිටට ගන්නකොට ඒ අය ප්‍රශ්න අහන්නේ අපේ ආමතුරුනේ දැන ගැනීම පිණිස. එතකොට එයා දැනගත්තට පස්සේ එයා අවබෝධුන නිර්මාංශයි. දැන් අපේ සාමික මුණසිංහ මහත්තයා මේ ළඟදී භාවනා වැඩසටහන ගිහලා තිබුණා වණ්ඩාරේ. එතන සේරමනේ ජර්මනියේ ඒ වගේ හොඳ මේ බුද්ධිමත් අය. ඉතින් මේ පිටරට ඒගොල්ලෝ ඒ ගත්තොත් තියෙන අපේ රටේ තියෙන ක්‍රමය පොඩ්ඩක් වෙනස්. අපේ රටේ රැල්ල වෙනස් කරලා තියෙනවා. ඉතින් එයා සියල්ලම යන්නේ සතර අපාය අපේ හඳුන්නේ. ගොඩක් පිටසල තියෙන අර සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ ඕනම දෙයක් වැළඳ ගන්න තැනක් නේ. අන්න හරි. ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් අර එන බුද්ධ දර්ශනයත් එක්ක ඒක අනිත් පැත්ත හැරෙවියන් පස්සේ ඉතින් භයානකම අවබෝධ කරලා දෙන්න ඕනේ අපි. ගොඩාක් හිට දැන්ට උනත් බුදුහාමුදුරු දේශනා කළ ධර්මයේ තියෙනවා කියලා හොයා යන්නේ මොකෝ විදේශ ඊළඟ පාර දෙමු උත්තරයක් අපිට. හරි පුතා දෙන්න උත්තරයක් ඔබතුමා මේ දරුවෙක් කැටියට නේද? ඒ තාරුණ්‍යයට දෙන්න තියෙන පණිවිඩයක් දෙන්නකෝ. දකුණෙන්ම. අද තිසරණ සරණ හැමදාම පොයේ දවසේ විශේෂයෙන්ම ස්පියන්තනන මේ අවස්ථාවේ වැඩම කරවදාලා වලස්මුල සුකරාමාධිපති පූජ්‍ය දෙනගම විලඳමනායක හඳුරන වහන්සේගෙන්ද පූජා උත්තම පූජා මහා මෛත්‍රී වැඩසටහනේ සංකර සමාජයෙන් බෝසත් සමාජයක් කරගෙන යාම සඳහා අපට අවස්ථාව අපේ දොරවල ඉවර කර දීමට අවස්ථාව ලබා දුන් නිහල් විජයතුමනි අපේ සංගමේ ජාතික සංවිධායක තනඩුල නිශාන්ත මෙතුමනි දිස්ත්‍රික් සංවිධායක තරංග වලිමුණිගේ මෙතුමනි රක්ෂාන් යෝජකමගේ ඇතුළු දෙලියත් තංගල සංවිධායකතුමනි හැමෝගේම අවසරයි මම ශ්‍රී ලංකා අවිහිංසාව සංගමයට සම්බන්ධ වෙන්නේ 2013 වර්ෂයේ තරඟත් එක්ක තමයි ඒ සංවිධානය සම්බන්ධ වෙලා 2013 සිට මේ දක්වා අපි වැඩසටහන් රාශියක් සංවිධානය කරන්න ලැබුවා. ඒයින් සඳහන් කරන්න ඕන තරංග දිස්ත්‍රික් සංවිධායකතුමත් එක්ක වැඩ කරගෙන ගියා. මම 2014 වගේ වෙනකොට මුල්කිරිගල ආසන සංවිධායක බවට පත් වෙනවා. පත් වෙලා වැඩසටහන් ටික කරගෙන යනවා ඔක්කොම. ඒවා සඳහා අපිට විශේෂයෙන් අනුශාසකත්වයේ විවිධ අවස්ථාවල සමහර අවස්ථාවලදී නොයෙකුත් උපකාර කරමින් අපි නිරන්තරයෙන්ම සම්බන්ධ වුණු අපේ නායක හාමුදුරන් වහන්සේට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ ගමන මෙච්චර දුර ගෙන යාම සඳහා උන්වහන්සේ මහත් ශක්තියක් අපහට ලබා දුන්නා. එමෙන්න අපි සංවිධානයේ මම හිතන්නේ අපි දිස්ත්‍රික්කය පුරා ගත්තොත් මම සංවිධායක වෙලත් තරංග දිස්ත්‍රික් නායකතුමා වෙලත් අනිත් සංවිධායකතුමාරත් එක්ක විශාල වැඩසටහන් පිරිසක් සම්බන්ධ කරගෙන විශාල වැඩසටහන් තෝගයක් අපි කරා තනුලි සමත්මයි තහවුරු කරાવી. ඒ වගේම මම විශාල ජන සහමුගයෙන් සම්මන්විත ලොකුම වැඩසටහන අපි සංවිධානය කිරීමට අප හැකියාව ලැබුණා. මම ගැන කතා කරොත් මම මුල්කිරිගල ආසනයේ සංවිධායක, එමෙම තරුණ බෞද්ධ සංගමයේ මාධ්‍ය ලේකම් හැටියටත්, මුද්‍රිත මාධ්‍ය ආයතනයක ආධුනික මාධ්‍ය විදියක හැටියටත් සමාජයට යහපත් දෙයක් කිරීමට බලාපොරොත්තුෙන් වැඩ කරගෙන. හොඳයි අපිට නිකම්ම දරුවෝ නෙවෙයි නේද? යම් කිසි සමාජයේ පිළිගැනීමක් තියෙන නේද? දැන් මේ දරුවෝ කතා කරනකොට අපිට තේරෙනවානේ දරුවෝන් ඉන්න සමාජ මට්ටමත් නේද? ආධ්‍යාත්මික මට්ටමත්. ඉතින් අපි පිරිසක් නේ තියෙන අපි ගොඩක් සතුටු වෙනවා. අපි ශ්‍රී ලංකා අවිහිංසාවාදී යෝන් සංවිධානයේ අපේ බෙලියත් සංවිධානයේ නේද? අපේ ලක්මාන් පුතුණුවන් අපි එතුමු පුතාට අවසරයක් දෙන්න අන් ඔබට මේ ඇත්තම තාරුණ්‍ය දරුවෙක් හැටියට නිර්මාංශය කියන වචන පාවිච්චි කරන්නත් ඕනේ නැහැ. අපි හඳුනන්නේ. ඒකටකින් මට හිතෙන එක වැරදිද කියලා. මොකද අපි හඳුනන්නේ බෞද්ධයෙක් නම් මස් කන්න බෑ. බෞද්ධයෙක් නම් ප්‍රාණඝාතයට අනුවර දෙන්න බෑ.
ඉතින් ඒක නිසා මේ අපි දැන් ওই නිර්මාංශ කියන වචනේ පාවිච්චි කරන්නේ මේ සමාජයක් ගොඩනගන්නනේ. ඒක භයානකම පෙන්වන්නේ. ඉතින් ඕකෙත් එල්ලලා අපිට එක තරක කරන බාල මිනිස්සු ඉන්නවා. ඉතින් අපි මේ මිනිසුන්ට මෛත්‍රී කරමින් ඉතින් මේ ජාතික මේවන කරන මේ තාරුණ්‍යෙන්වත් පාඩමක් ඉගෙන ගන්නකෝ, අහගන්නකෝ, කියන්නකෝ අපේ ලක්ෂ්මන් පුතා ඔබතුමාගේ මේ සංවිධානයට කොහොමද සම්බන්ධ වුණේ? තමන්ගේ දැක්ක ආධ්‍යාත්මික පැත්ත සමාජයට පුළුවන් මට්ටමින් කියලා දෙන්නකෝ. ඒක ලොකු ගෞරවයක් නේ. මොකද අපි දැන් අපේ කාලේ නම් දැන් ඉවර වෙගෙන යන්නේ අපේ හැමදෙන්නේ. මේ දරුවනේ මේ රට ජාතිය බාර ගන්න ඕනේ. මේ සංවිධානයේ නායකත්වය පවා මේ දරුවෝ බාර ගන්න වෙනවනේ ඉස්සරහට. දිස්ත්‍රික් නායක වෙලා බෑනේ නේද? අනාගතයේදී මම ඕන වෙලාවක දෙන්න ලෑස්තිනේ. අතාරින්න මේක දැනුම් මේ අතාරින්නේ නැතුව ඉන්නේ මේක තව ශක්තිමත් කිරීමේ චේතනාව තුළනේ. මේ සමාජයේ මොකද මේ තරමන මේ සමාජයේ යන්නේ වැරදි පැත්තනේ අපේ හැමෝටම. අත කොයක දැන් මෙතනම මාධ්‍යවේදීන් කී දෙනෙක් ඉන්නවද? දැන් මාධ්‍යවේදීම දැනගන්න ඕනේ විවේචනය කරොත් අර උඩ බලහන් කියලා ගැහුවා වගේ නේද? අද මේ සමාජයේ යන තත්ත්ව බැලුවත් නේද? අපි මේ කාටවත් දොස් කියනවා නෙමෙයි. කවදක්ක සමාජයක් ගොඩ ගන්න බෑ. ඒක තමයි කියන්නේ. අපි මේ පෙන්නලා හදන්නේ. දැන් බලන්නකෝ මේක දකින්න කියන්නකෝ මේක දැකලා මෙහෙම වැඩසටහනක් ගියා කියලා. මේක ගිහිලා ඊට පස්සේ POTV තියෙන ඇයිට පෙන්නන්නකෝ පැය 40 කොට යනවනේ. නේද? අපි හම්බෙන්නේ. ඊට පස්සේ බදාතරය නවය මාට යනවනේ. සෞන්දර්ය නැවත විකාශනය යනවනේ. මේවා පෙන්නන්නකෝ, හැදෙන්නකෝ, අවබෝධ කරගන්නකෝ. මේ වගේ දරුවෝ දෙන්න ඔබතුමා පණිවිඩයක් සමාජයට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ මාස්තාවට සහභාගී වෙන්න අපි ගෞතම සංඝරත්නයේ වාස්මුල ශ්‍රී අශෝකාරාම අධිපති ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න මැතිතුමනි ඔබතුමාගෙන් අවසරයි මේ මාස්තාවට සහභාගී වෙන ජාතික සංවිධායක මේ සංවිධානයේ ජාතික සංවිධායක තන්දුල මහත්මයානි ඔබතුමාගෙන් අවසරයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායක තරංග වලිමුණගේ මැතිතුමනි ඔබතුමා තමයි මම මේ සංගමයට ඇදලා ගත්තේ ඇත්තම කතාව ඔබතුමාගෙන් අවසරයි ඒ වගේම මගේ සහෝදර මුල්කිරිගල සහ තංගල්ල ආසන සංවිධායකවරුනි ඔබතුමාලාගෙන් අවසරයි මේ වගේ මේ අවස්ථාවට අද සහභාගී වෙන්න බැරි වෙච්ච අපේ සමන් අයියා තිස්සමහාරාම ආසන සංවිධායකතුමාට හදිසි තත්ත්වයන් නිසා මේ අවස්ථාවට සහභාගී වෙන්න බැරි වුණත් එතුමන්ගෙන් අවසර පතනවා මේ සංගමේ ක්‍රියාකාරී සංවිධායකවරයෙක් අපිටත් වඩා කලින් ඉඳලා මෙතන හිටපු ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලුම ආසන සංවිධායකවරුන්ගෙන් දිස්ත්‍රික් සංවිධායකවරුන්ගෙන් අවසර පතනවා මේකට මම ගොඩ කාලෙකින් ආපු කෙනෙක් නෙමෙයි මං 2021 තමයි මේ සංවිධානයත් එක්ක අත්වල බඳගන්නේ තරංගය කතා කරන මල්ලි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම සංවිධානයක් තියෙනවා 아무තු දෙයක් නෙමෙයි අපි කරන දේවල්ම තමයි ඔයා සංවිධානය බඳින්න කැමතිද ඊට පස්සේ මට තන්දුලයිගේ නම්බර දීලා කිව්වා මේ මල්ලි මේ කෝල් එකට මිස් කෝල් එකක් ගහන්න මම විස්තර කියලා තියෙන්නේ තන්දුලයි කතා කරාවි තන්දුලයි කතා කළා මම හිතන පැය 3ක් 4ක් විතර මාත් එක්ක එක දිගටම කතා කළා මල්ලි මෙහෙමයි විස්තරය කියලා සංවිධානයේ සම්පූර්ණ කොනක ඉඳන් එහා පැත්තේ කොන්ට යනකම් විස්තරය කිව්වා මම කිව්වේ අයියේ මම අද ඉඳන් මේ සංවිධානයට සම්බන්ධ වෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ තමයි මම බෙලියත් සංවිධායක ධූරතපත් වෙන්නේ නිර්මාංශ වීම ගැන කතා කළොත් මම නිර්මාංශ වෙන්නේ 2019 එතකොට මගේ ආචාර්යවරයෙක් වෙච්ච මම අංගම්පර ශිල්පය හදාලා තියෙනවා එතුමන්ගේ අනුශාසනත් මගේ ගුරු ස්වාමීන් වහන්සේ වෙන අගලකට පුණටන් ස්වාමීන් වහන්සේගේ අනුශාසනත් ඒ වගේම මගේ ළඟම මිත්‍රයෝ හිටියා නිර්මාංශ වෙච්ච අය එයාගේ කියන දේවල් එයාලා දක්තිඳපු දේවල් දැකලා අහලා තමයි මමත් මේකට එකතුනේ මම මෙහෙමයි හැබැයි නිර්මාංශ වෙනවා කියලා මෙහෙම කට්ට කාගෙන හිටියේ නැහැ කවදාවත් මම කන්නේම නැහැ එහෙම හිතුවේ නැහැ මම මේක සාමාන්‍ය ආහාරයක් ඒ කියන්නේ ආහාර මට බොංචි නවත්තන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැනේ කෑමන්නේ ඉතින් මට මොකෝ මේක බැර නවත්තන්න බැරි මහා ලොකුවට හිතලා අර අන්තගාමී වෙලා හිතල තදින් අල්ලගෙන මේක නවත්තන්න හිතුව කවදාවත් නවත්තන්න බෑ නැවැත්තුවත් ටික කාලේ තියෙන පවතින්නේ නැහැ අවබෝධයෙන් මේක නවත්තන්න ඕන කාලයත් එක්ක මේකෙන් හැබැයි මෙහෙම වෙනස උනේ ඒ කියන්නේ මම නැවැත්තුවා දැන් හිතමු 2019 නැවැත්තුවාට පස්සේ මාස 3ක් විතර යනකම් ලොකු වෙනසක් තිබුණේ මාස 3කට විතර පස්සේ මගේ ශරීරයේ ආධ්‍යාත්මය වෙනස් වෙනවා වගේම මට හම්බෙන පුද්ගලයන්ගේ පවා වෙනස්කම් සිද්ධ වුණා මට තරංගය එතකොට හම්බෙල් තිබුණාට එයාලා අත්විඳින දේ මට දැකලා පේන්නේ නැහනේ
මම අරකු බොනවා නම් එතන මද්ද්‍රව්‍යයක් ගන්නවා නම් ඒක ෆීල් දෙන්නේ මද්ද්‍රව්‍යක ගන්න කෙනාටනේ. ඒක පිටින් ඉන්න කෙනාට දැනෙන්නේ නැහනේ. මේක අහිත කරයි කිව්වට එයා මොකද්ද මේ හිතන්නේ කියලා. ඒ වගේ තමයි. මේක නැවැත්තුවට පස්සේ අර සමහරු හිතනවා මේ මද්ද්‍රව්‍ය ගත්තන් පස්සේ හඳේ කියලා. නෑ මේක තමයි නියම හඳේ. කිසිම ඒ කියන්නේ පීඩනයක් මගේ වචනින් විස්තර කරන්න යන්නේ. කළා බලන්න. කළා බැලුවොත් හිතන්න එපා මේ දවසින් දෙකෙන් මේක ප්‍රතිඵලයි කියලා. කාලයත් එක්ක මේ කියන්නේ මේක නවත්තලා කාලයක් යනකොට දැන් මම උපන් දාසිට මට කන්න පුළුවන් දාසින් ඉඳන් 3 වේලටම මාළු කාපු කෙනෙක්. එක වේලක් මාළු නැතුව කනවා කියන එක හරි අමාරු දෙයක් ඒ කාලේ. ඉතින් මම නැමැත්තුවේ 아무තුන් හිතලා නෙවෙයිනේ. මම කමත්තනවම කියලා හිතලා නැමැත්තුවා නම් අද මේක මම ඕනනම් මාසයක් දෙකක් කරයි. නවත්තලා. ඉතින් මම ඒ ගුරු ස්වාමීන් වහන්සේලා මගේ ගුරුවරු ඊට පස්සේ මගේ යාළුවෝ ඒ ලැබිච්ච යහපත් ආශ්‍රයත් එක්ක එයාලගේ මග පෙන්වීමත් එක්ක තමයි මේ දේ නවත්තලා මෙහෙම තැනකට ආවේ. මං හිතන්නේ මේක කවුරු හරි හිතනවා නම් කුඩු නවත්තන්න බෑ, ගංජා නවත්තන්න බෑ ඒක බොරුවක්. එයාලා හිතන්න බැරිකම. ඒක නවත්තන්න බෑ කියනවා නම් ඒ වගේම තමයි මේකත් නවත්තන්න බෑ කියනවා නම් ඒක එයාගේ ප්‍රශ්නයක් මිස මනුෂ්‍යත්වයේ ප්‍රශ්නයක් නෙමෙයි. පුතා එහෙම කියනකොට මට මතක් වෙනවා දැන් බුදුහාන් වහන්සේ දේශනා කළා තියෙන අපේ ආමරනේ මෙන්න ක්‍රියාව මෙන්න ප්‍රතිඵලෙනේ. මෙන්න හොඳ ක්‍රියාව මෙන්න හොඳ ප්‍රතිඵලය. මෙන්න නරක ක්‍රියාව මෙන්න නරක ප්‍රතිඵලය. බුද්ධ දර්ශනේ නීති රීති නෑනේ. දැන් උතරනේ වරද්දගෙන තියෙන සමහර කතා කරනවා මේ අපි මේ ටීවී ප්‍රෝග්‍රෑම් වලින් මිනිස්සුන් නීති දානවා කියලා. අපිට නීති රීති දාන්න බෑ. අපිට නීති රීති දාන්න අපි කරන්නේ සත්‍ය අවබෝධ කරන මේ විශ්ව ධර්මතාවය කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඒක ලෝකයට පෙන්නනවා. මේ සතර අපායට යන්න එපා. මේ සංසාර ගමනේ තමන්ගේ ජීවිතය සකස් කරගන්න එක කියන්නේ. දැන් ඕකටනේ අපේ මිනිස්සු ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ගියයි ආමගන්ධ සූත්‍රය ගියයි දේවදත්තගේ වරපහ ගියයි. ළමේ මෑතකදී දේවදත්තගේ වරපහ මාත් එක්ක තර්ක කරලා අන්තිමට වැඳලා ගියා සර් හරි කියලා. ඒකද මේක අපේ ආඳුන්නේ නැතනත් ඒකනේ තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවන්ගෙන් දේවදත්ත වරපහක් කිල්ලුවා කියලානේ කියන්නේ. ඒක නීතියක් ඇඩියට කරන්න කියලානේ. බුදුහාමුදුරුවෝ නීතියක් ඇඩියට ප්‍රතික්ෂේප කරා. ඕක වර පහක් නෙවෙයි. ඕකේ දූතාංග තියෙන්නේ පුතා අභ්‍යන්තරයට ගියොත් වර දෙකයි. පළවෙනි වරේ කියන්නේ වර හතරම. පහ නිර්මාංශ වීම. බුදුහාමුදුරේ ඒක අනුමත කරා. බුදුහාමුදුර ප්‍රතික්ෂේප කරේ නැහැ. නමුත් දේවදත්ත හාමුදුරුවෝ වරපහ නීතියක් ඇටියට ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. නීතියක් කරන්න බෑ. දැන් අපේ මිනිස්සු ඒක හදාගත්ත පස්වෙනි එක නිර්මාංශයිනේ. ඒක නිසා මේක බුදුහාමුදුර ප්‍රතික්ෂේප කරන නිසා මස් මාළු කෑවට පවු නැහැ කියලා. දැන් වැරදිලා තියෙන බුදුහාමුදුරන්ටද අපිටද? මම මේ අහන්නේ මේක බලන්න හැමෝගෙම. ඒ නිසා ධර්මේන විකෘති කරන්න යන්න එපා. ඒක මහා ආනන්තරී පාප කර්ම අකා සමාන. දැන් ඕක වෙනස් කරපු නිසා මිනිස්සු කොච්චර දේවදත්තක වරපහල්ලගෙන මස් මාළු කරනවා. මහා අපරාධයක් නෙවෙයි ඒක. අපරාධෙට කවුද වගේ කියන්නේ? නේද අපි හදන්නේ. ඒ නිසා හැම තර්කයක්ම අපි මේ අපිට පුළුවන් නිවැරදි කරන්න තර්ක කඩන්න පුළුවන්. මොකද දැන් පුතා කිව්වා වගේ පුතායි මේ පුතාලා කිව්වා වගේ නිර්මාස වීම තුළ ලැබු ආධ්‍යාත්මික සුවය කිව්වා. ඒ ආධ්‍යාත්මික සුවය කියන්නේ නැත්නම් පුතේ ඕගොල්ලන්ගේ ප්‍රඥාව පාල වෙනවා කියන එක. හැබැයි ප්‍රඥාව තර්කයට ගේන්න බෑ. ප්‍රඥාවට කවුරුහරි තර්කයට ගෙන්න ඌ ගොනෙක් මොඩෙක්. අනිත් එක තර්කයට ගේන්න පුළුවන්. ඔය එක එක ලියලා තියෙන දේවල්. ඒවා ලියලා තියෙනවා තර්කයට ගෙනල්ලා නේ අපේ ආමුදුනේ ඔය තර්ක කළා මේ ධර්මයක් විකෘති කරනවා. නමුත් ප්‍රඥාව තර්කයට ගේන්න බෑ. ප්‍රඥාවට තර්කයක් නැත. එච්චරයි. ඉතින් ඒ වගේම අපි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය යොන් සංවිධානයේ අපේ තංගල සංවිධානයේ නේද? පුද්ගලික උපකාරක පන්ති දේශක අපේ ජෝර්ජ් ගමගේ පුතා කොහොමද ඉතින් සතුටුයි ඈ කියන්න බලන්න ඔබතුමාගේ අත්දැකීම් සහ සමාජයට දෙන්න ඕන පණිවිඩය අද පොයේදීනේ. තුන් ලෝකාග්‍රු භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී වූ ලෝතුරා අමාමෑණි ශාන්තිනායක බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඉතින් අද උතුම් පොහොය දවසක අපතමෙම අපේ ගෞරවනීය පඬිත ඒ දෙනගම විමල ධම්ම පිහිටවත් නායක ස්වාමින් වහන්සේගෙන් මම ප්‍රථමයෙන් අවසර පතනවා. ඒ වගේම ශ්‍රී ලංකා අහිංසාවාදී සංගමේ ගරු සභාපති අපේ නිහාල් විජේරත්න මැතිතුමාගෙන්ද අවසරයි. ඒ වගේම අපේ යෝන් සංවිධානයේ ජාතික සංවිධායක තනුල මහත්මයා, මා හිතවත් අපේ තරංග මහත්මයා, පැතුම් මහත්මයා, ඒ වගේම අපේ ලක්ෂාන් මහත්මයා. ඉතින් අද උතුම් පොහොය දවසක ඊටම හරවත් වටිනා සාකච්ඡාවකට තමයි මේ මුල පුරලා තියෙන්නේ. ඉතින් මේ මොහොතේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙනා වූ කාරණාවක් සිහිපත් කරන්න. පරාර්ථ චර්යාවේ පියා
ශාස්ත්‍රූන්වරයාණන් වහන්සේ තමයි ලෞතර බුදුහාමුදුරුවෝ. අපිටත් අද යමක් ඉතුරු කරලා දීලා තියෙනවා ලෝකෙට පරාර්ථ චර්යාව ගැන උගන්වන්න. එහෙනම් අපි මේ නිර්මාංශ වීම තුළින් මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරා වූ ඒ පංචශීල ප්‍රතිපත්තියේ පළමු ශික්ෂාපදයේ සමාදන් වීම. මහත් වූ දානයක්. අපේ සර් සඳහන් කරා පළමුවෙන්ම මේ සත්වයෝ මැරෙනකොට සත්වයන්ගේ ලේ ධාතු අපිරිසිදු වීම ගැන. විකෘති වෙනවා. විකෘති වීම ගැන. මේක පැහැදිලිවම භාග්‍යතුන් වහන්සේ ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙනවා. මේ ලෝකෙට ඉපදුනා වූ සත්වයන්ගේ රූපය හැදෙන ආකාර හතරක්. ඒ ආකාර හතර තමයි කර්මය, චිත්තය, ඍතු, ආහාර. මේ සත්වයන්ගේ රූපය කර්මයෙන් නිර්මාණය වෙනවා. දැන් සර් අපි පුරුෂයෝ බවට පත් උනේ, ස්ත්‍රියක් බවට පත් වෙන්නේ. කෙනෙක් අංග විකල වෙන්නේ, ආබාධිතයෙක් වෙන්නේ. මෙන්න මේ කර්මජ රූපේ. ඊළඟට චිත්තජ රූප තියෙනවා කෙනෙක්ට. ඒකට කියනවා චිත්ත සමුට්ඨාන රූප කියලා. දැන් මේ සත්‍යෝ ඝාතනය වෙනකොට වෙන විශේෂ කාරණාව තමයි මේ සතාගේ චිත්ත සමුට්ඨාන රූප අපිරිසිදු වෙනවා. ඒ අපිරිසිදු වීම නිසා මේ හෘදය ඇසුරු කරගෙන පවත්වන්නා වූ අඩපතක් පමණ වූ රුධිරය අපිරිසිදු වෙනවා. අන්නේ අපිරිසිදු වෙන රුධිරය එකතු වෙනවා මේ සතාගේ ශරීරයට. ඒ එකතු වෙන රුධිරය ඒ අපිරිසිදු හෝමෝන් විකෘතිය කිව්වොත් හරියද? හරි. ඒ සර් කතා කරපු හෝමෝන් විකෘතිය කිව්වොත් හරි. එතකොට ඒක භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා ඊටාම ධර්මානුකූලව. දැන් ඕක කෙනෙක්ට මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අතක්කාවචරයිනේ. මේක තරකයට ගෝචර කරන්න බැරි දෙයක් නේ. දැන් ඔබතුමා පෙර සඳහන් කරා වගේ මේක තරකයට ගෝචර කරන්න බෑ. මේක දර්ශනයක්. මහා ගැඹීර ධර්මයක්. එතකොට මේක යමෙක් ඥාණයෙන් ස්පර්ශ කළ යුතුයි. ඥාණයෙන්ම ස්පර්ශ කළ යුතුයි. ඥාණයෙන් ස්පර්ශ කළ යුතු දේ දකින්න බෑ ලෝකේ. දැන් කෙනෙක්ට හිතෙනවා මේක ඇහැට නොපෙනෙනවා නම් මේක ලෝකේ නැත. නෑ වාග්යතුන් වහන්සේගේ දේශනාව තුළ මේ ලෝකේ බොහෝ දේවල් ඇහැට පේන්නේ නැහැ. අපි ධර්මය තුළ අපේ වාග්යතුන් වහන්සේ දේශනා කරන අපාය, දිව්‍ය ලෝක, പ്രേත ලෝක. දැන් මෙතන ඉන්න කවුරුත් හො දැක්කේ නැහැනේ. දැකලා නැහැ. හැබැයි අපි මේ සියලු දේවල් විශ්වාස කරන ඒ වගේ මේවා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ඥාණයෙන් හොඳ ධර්ම අවබෝධයක් ලබා ගත්ත දවස. අපි ඉස්සරහට මේ ගැන තව ටිකක් කතා කරමු. මට පුතා එහෙම කියනවා මතක් වෙනවා. දැන් පුතා කියපු ටික සේම එකට ගොනු කරොත් බුදුහාමරේ චතුක්ක නිපාත අංගුත්තර නිකායේ දේශනා කරලා තියෙනවා. අපි එක එක තැන් අල්ලගෙන මස් කන්න හදා ගන්න ඕනේ නැහැ නේ පුතා. ඒකේ කෙලිම තියෙනවා අත්තනාච පානාති පාතා හෝති පරංච පානාති පාතේ සමාදපති. කිසි මේසුවක් නිසා ප්‍රාණඝාතය සමාදන් වෙන්න බෑ. පානාති පාතා සමුඤ්ඤෝති පානාති පාවන්නම් වාසති. මම මේක මතක් කරගන්න ඕනේ අපවත්ිය වදාළ මඩිය පඤ්ඤාසී ස්වාමීන් වහන්සේ බුදුබව ලබන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේ තමයි ඒ සූත්‍රය අපිට පෙන්වලා දීලා තිබුණේ. ඉතින් අද ඒක එතනින් ගත්තාම පුතා කිව්ව ටික ඉතින් එතනින් එහාට එතනම ප්‍රඥාව වැඩෙනවනේ ඒ සූත්‍රය අවබෝධ කරගත්තොත්. අනිවාර්යයෙන්. ඒක සූත්‍රය ආනමතග්ග සූත්‍රයෙන් එන පියාට එන සත්තු තමන්ගේ පෙර ආත්ම සහෝදර සහෝදරිය අම්මා තාත්තා වෙන හැටි ඒ වගේ අර පුතා කිව්වාගේ විසලේ දැක්කම ලේ විකෘති වීම තුලින් මනස විකෘති වෙන හැටි සමහර ඕවකාල භාවනා කරනවා නේද අපි ආන්දේ එතන බුදුහාමුදුරුවන්ට ඉතින් ඒ වගේ නේද ඔව් දැන් සර් පළමු සඳහන් කර කාරණාවක් තිබ්බේ මේ ඔය කෙනෙක් අංග විකල වීම ගැන ඔව් ඒක ගැඹුරෙන්ම අභිධර්මය තුලින් පැහැදිලි කළ හැකි කොහොමද අංග විකල වෙන්නේ කියලා ඉතින් මම අර පෙර සඳහන් කරානේ කෙනෙක්ට මේ ලෝකේ උප්පත්තියෙම ලැබෙනා වූ රූප තියෙනවායි කියලා. ඒ රූප අතර ඔය කර්මජ රූපය කියන එක ලැබෙන්නේ අපි සසර කරා වූ කුසල කර්මයකට. ඒක කෙනෙක්ට මම කියන්නේ ඒක දකින්න බෑ ඒක. ඒක ආහාරයෙන් ලැබෙන රූපයක් නේ. දැන් අපි බත් පාන් කඩලා මුං කවුපි කනවනේ. අන්න හරි. ඒකෙන් ලැබෙන රූපයක් තියෙනවා. ඒක කෙනෙක්ට දකින්න පුළුවන්. සිතිවිලි සමූහයක් එක්ක කියන්නේ සංසාර ගමන. ඒ කර්මජ රූපේ. ඒ සිතිවිලි තියෙන හොඳ සිතිවිලි පුතා කියන වගේ තියෙනවා අකුසල සිතිවිලි තියෙනවා. අන්න හරි. ඒ කර්මජ රූපේ දකින්න බෑ. පෙර ආත්ම භාවවල සත්ව ඝාතන කරපු මිනිස්සු බහුල ලෙස සත්ව ඝාතනයේ දුණු අය දැන් ඔය මිලින්ද ප්‍රශ්නේ අහනෝනේ මේ නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු මහ රජුරෝ මේ ලෝකෙට උපදින සත්වෝ මේ බහුල ලෙස රෝගාබාධ වෙන්නේ ඇයි අංග විකල වෙන්නේ ඇයි කියලා. ආන්න කාරණාව එක තමයි හේතුව කර්මජ රූපයෙන් ලැබෙනවා මේ පුද්ගලයාට සමහරට අත නැහැ, කකුල නැහැ, ඇස් දෙක නැහැ.
අන්න කර්මජ රූපේ. කර්මජ රූපේ ලැබුණේ ඇයි? ලැබුණේ බහුල ලෙස ප්‍රාණඝාත කිරීම නිසා. හරි සතුටුයි. මේ ඇත්තම අපේ හාමුදුරනේ අපි ගොඩක් ඒ බෞද්ධ channel වල බැලුවාම හැමදාම සාමාන්‍ය දකින මූණවන්නේ. නමුත් බීදොර එහෙම නෑ නේද? හැමදාම වෙනස් වෙනවා. එහෙම නේද? දැන් බලන්න මේ වගේ මේ හැංගිච්ච බුද්ධිමත් සිතුවිලි තියෙන අය කොච්චර රටේ ඉන්නේ. ඇයි ඒගොල්ලන්ට පාර කපන එකම තැන තමයි මේ බීදොර කරන්නේ. ඒ කියන්නේ අපි සතුටු වෙනවා අපේ හාමුදුරනේ නේද? දැන් වහන්සේගෙන් අපි කියන්නේ බලන්න මේ දරුවෝ කියපු තේරම එක සම්දිස්ථානයකට ගත්තොත් අපි මේ සත්ව ඝාතනයෙන් ආරක්ෂා කරගන්න බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් හැටියට මම ශාසනයේ දැන් ඔබ වහන්සේලා වගේ 125ක් ඇතුල් කරලා තියෙනවා. නැත්නම් සමහර වුණා මට එන්න බැරි මොකද කියලා. මට ඉතින් දැන් මේ වුණොත් මේ මට මේ වැඩසටහන තියෙන ආදරේ කල මට ගියොත් මේ කෝටිය සංවර සීලයට අහු වෙනවා නේද? ඒකෙන් ආරක්ෂා වෙන්න නැත්නම් ඉතින් අර ජීවිතේ කරගෙන යන ජීවිතේ බැඳුම් වලින් පොඩ්ඩක් ඉවත් කරමු. නැත්නම් මම මෙහෙට ගිහිල්ලා කැලෑගත වුණොත් මේ හිතේ එක අරමුණට තියාගන්න පුළුවන් තත්ත්වෙට මනස හදාගන්න බැහැ නේද අපේ? අනිවාර්යයෙන්. ඒ තුල වහන්සේ අද සමාජයට තව මොන හරි පණිවිඩයක් තියෙනවා මම ප්‍රාර්ථනා කරනවා වහන්සේගෙන්. මෙහෙම සමාජයට. දැන් සමාජයේ හැමෝම දැන් අපේ සෑම දෙනාම දින් තමන් ගැන කිව්වනේ මේ යෝන් ඔක්කොම ටික. ඒ වගේම අපේ බෙලියත් තංගල්ල සංවිධායක අපේ ජෝර්ජ් මහත්මයා හැම දෙයක්ම ටිකක් හොඳට විස්තර කරා. එතුමාගේ මේකත් එක්ක. ඒ වගේම එතුමා ගැන පොඩ්ඩක් මම හඳුන්වලා දෙන්න ඕන. ඒ කියන්නේ මේ දැන් මේ ඉන්න අනිත් ඔක්කොගෙම එක්කෙනා මට ඉතින් බැඳලා නැත්තේ ජෝර්ජ් මහත්මයාත් බැඳලා නැහැ. එයා ගොඩාක් ඉත තාත්තගේ ඉඳලා සහෝදරයෝ ඔක්කොම ටිකට වඩා එතුමා මේ සාමාන්‍ය ආගම දහවල් ලැබි කෙනෙක්. ගෙදර එයාගේ පියාණනුත් ඒත් එහෙමයි. කියන්නේ තාත්තා මේ අමුතු විදිහේ ජීවිතයක් ගත කරේ. ඒ කියන්නේ අමුතු විදිය කියන්නේ සම්පූර්ණයෙන්ම ආගමට ලැබි වෙලා ඒ වගේම ආගමානුකූල ජීවිතයක් ගත කරලා ගෙදර බුදුගේ හදාගෙන ඔබතුමා හදිස්සියෙන් හරි ආවතින් ගිහින් බලන්න අනිවාර්යයෙන් යනවා. එතුමාගේ ගෙදරට තාම තාත්තා කරගෙන ආපු ඔක්කොම වැඩ ටික මේ පුතා කරනවා. ඒ වගේ හොඳ බෞද්ධ ගුණගරුක ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ වගේම තමයි සමාජයටත් හොඳ දෙයක් කරන්නේ. කාගෙන්වත් ඕනම කෙනෙකුට පැවැත්මට මුදල් තියෙන්න ඕනේ. ඒ ඇරෙන්න ලොකුට මුදල පස්සෙන් යන කෙනෙකුත් නෙමෙයි. ඒක නිසා ආගමත් එහෙමයි. හැමදාම පොයට ගිහිල්ලා සීල් සමාදන් වෙලා තරුණයෙක් හැටියට අනිත් පිරිසට වඩා ගොඩක් වෙනසක් තියෙනවා එතුමාගේ ජීවිතේ. හැමදාම පොයට සීල් ගන්න. ඒ වගේම දේශන පවත්වනවා. ආගමානුකූල දේශන පවත්වලා ඒ දේවල් සිද්ධ කළා දැන්. එතුමාගේ Facebook page එකට ගියොත් ගොඩක් විට මේ ඔබතුමා දැකලා නැතුව ඇති සමහරක් විට ආගම ගැන තමයි දේශන පවත්වලා තියෙන්නේ වැඩියෙන්ම. එහෙම කරලා ඒ කියන්නේ දැන් මේ සමාජයේ තරුණයන්ට ඉඩක් නැහැ. හොඳ ඉඩක්. සමාජයට හොඳ දෙයක් දෙන්න. දැන් පානක් වෙලාවට දැන් හැමෝම හිතන්නේ නරකක් දෙන්නවොත් ඕන තරම් ඉඩ තියෙනවා. ඒකට ඉඩ තියෙනවා සර්. දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් අපි සමාජයේ කවදාවත් තරුණයන්ගෙන් අහන්නේ නැහෙනි මේ හොඳ දේවල් ගැන කරන්න දෙයක් අවස්ථාවක් නැහෙනි. දැන් හැම නාලිකාවකම බැලුවොතින් තියෙන්නේ වැඩකට නැති දේවල් සඳහා තමයි ලොකු මුදලක් වියදම් කරලා පෙන්නලා සමාජයට පෙන්නලා කරන්නේ විනාශයක්. හැබැයි මේ වගේ සාමාන්‍යයෙන් හොඳ දෙයක් කරලා සමාජයට හොඳ පිරිසක් බිහි කරන්න අපි හිතමු මෙහෙම අපේ මෙයාගේ හොඳ වැඩසටහනක් අපි කරා කියමුකෝ. ඒකත් එතන දැන් ඒක මම හිතන්නේ සංඝ සමාජයේ තියෙන දෙයක් අපි හංගන. Tamanට වැඩි හොඳට බණ කිව්වොත් ඔබ වහන්සේ තව කෙනෙකුට හාමුදුරු කෙනෙකුට හොඳට බණ කිව්වොත් ඔබ වහන්සේට ආයි වැඩසටහන හම්බ වෙන්නේ නැහැ. ඔව්. දැන් අර දරුවා ලස්සනට කරාම දැන් දැන් මගේ හිත දුවන මේ දරුවා තව වැඩසටහන ගන්න කොහොමද කියන්නේ? ගන්න කොහොමද කියලා. මගේ මනස දුවන්නේ. ඉතින් ඒ වගේ මිනිස්සු පාගගෙන යන සමාජයන්නේ තියෙන්නේ. දක්ෂයෝ. දැන් මේ බීදර කියන්නේ ඒක නෙමෙයි අපි හඳුන්නේ. ඒක අපි සතුටු වෙන්න ඕනේ. ඒක තමයි සර්. මම කිව්වේ දැන් දක්ෂයන්ට සමාජයේ ඉන්න ගොඩක්. මේ වගේ තරුණයෝ ඉන්නවා. ඒ කියන්නේ දැන් ආගම වෙනදට වඩා තරුණයෝ පිරිසක් ඉන්නවා ආගමට ලැබී. ඒ කියන්නේ ඒ කට්ටියට එන්න තැනක් නැහැ. සමාජයට පෙන්වන්න තැනක් නැහැ. සමන් දන්න දේ කියන්න තැනක් නැහැ. මේ වගේ අවස්ථාවක් දුන්නොතින් තමයි ඒ කට්ටියට අවස්ථාවක් තියෙන්නේ. දැන් සමහරක් විට දැන් අපිත් එක්ක ඉන්න අවුරුදු 10 15 මස් මාංශ නොකන කට්ටිය ඉන්නවා. ඒ වුණාට ඒ කට්ටිය දැන් සමාජෙ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒ කට්ටිය එක තැනකට පොදු වෙලා ඒ කියන්නේ කොටු වෙච්ච විදිහට තමන් රැකියාව කරනවද නැත්නම් වෙන දෙයක් කරනවද ඉගෙන ගන්නවද දැන් පානක් වෙලාවට ගොඩාක් විට පෙන්වන්නේ කරන දේවල් විතරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුංචි පුංචි දේවල් විතරයිනේ. ඒ අපි දේශනා කරොත් පාසලක ප්‍රතිපලේ නම් වහන්සේ කියනකොට මට මතක් වුණා දේශනා කරනකොට 100ක් හැවුවොත් සාමාන්‍ය 90ක්ම ආරක් මස් වලින් නවති වුණාට
එතකොට මාළු කෑල්ලකින් අරගෙන මේ දවහන්සේ කියනවා 130ක් 33ක් ඉන්නවා අපි හදපු සමාජය. ඒ 33 ලොකු පිනක් තියෙනවනේ මේ වගේ එන්න ඉස්සරහට අපි. මේක පාරමිතාවක් හැටියට පුරන්න. නෑ මම හැදුනා නම් මම තව කෙනෙක් හදනවා. මොකද මේ කෙනෙක්ව නිර්මාංශ කරනවා කියන අපේ ආනන්දනේ පිනක් නෙවෙයි, ආමිෂයක් නෙවෙයි, කුසලයක්. භාවනාවක් වගේ වැඩක්. මොකද සිතක් නේ හදාන්නේ. ඒක තමන් කවදාරි මේ සංසාර ගමනේ ඔබතුමා දන්නද ජෝර්ජ් මහත්තයා පුතා සංසාරේ ගෙවෙනකම් ඒක තියෙනවනේ. නමුත් පින කියන එක විඳින්න අපි දිව්‍ය ලෝකෙ පුදුනොත් ලඩාස් ගාලා ඇතරන ආය අපායට. පින ඉවරෙච්ච ගමන්. නමුත් කුසලය තමන් නිවන් දකින්න තාක්කල් හැමදාම. ඉතින් මේක දැන් එතකොට ඒ කුසලයේ ඇතුළත දැන් මේ කරන්නේ අපි කට්ටිය කුසලයක්. ඒ කුසලයේ ඇතුළත අපිට පිනක් තියෙනවා. ඒක අපිට ඇති. ඒක අපිට වෙනම පින් කරන්න ඕනේ නැහැ. ඔය දැන් මේ වටේ ගමු සාකච්ඡාවක් ඇටියට. ධර්ම සාකච්ඡාව තුළ බොහෝ විට අපි හැම කෙනෙක්ගේම හිතේ මේ මොහොතේ දුවන්නේ කුසල චිත්ත වීදි. භාග්‍යතුන් දේශනා කරනවා මේ වෙලාවේ තියෙන රාගය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ. කුසල චිත්ත වීදි. මේ හැම දෙයක් තුලින්ම කුසල ධම්මා අකුසල ධම්මා කියලා කියන්නේ ඒක අපි දන්නවා. ඒතර අපිට සසරට එකතු වෙන්නේ මේ කුසල චිත්ත වීදි ටික. හරි. ඒක තමයි ප්‍රබල කර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රබල කුසල කර්ම. ඒක තමයි. අන්න එහෙනම් අර හොඳ ප්‍රතිසන්දියක් ලැබීමට අපිට හේතු වාසනා වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රබල වූ කුසල කර්ම. ඒතර තන්දුල මහත්තයා කියන්නකෝ බලන්න දැන් අපි දැන් මම කියන ඔබතුමා සතුටු වෙනවා ඉතින්. අනිවාර්යයෙන් මේක තමයි සර්. මම ඔය සතුට මම එකක් අහන්න පිනක් කළොත් අපි චෛත්‍යයක් හැදුවොත් අපිට ලක්ෂ 50ක් ගියා. නැත්නම් චෛත්‍ය වටනකම ගියේ ලක්ෂ පිනේ වටනකම ගියේ ලක්ෂ. දැන් ඔබතුමාට පුළුවන් ද මෙතන මේ කරපු කුසලයේ මිල කරන්න. මං අහන්නේ එච්චරයි ප්‍රශ්නේ නේද? ඒක හාමුදුරුවන්ගේ අහන්න බස්සා මං අහුව තණ්ඩුල වාර්තයක්. නෑ ඒක තමයි සර් දැන් මේ අතරම මම ගොඩක් සතුටු වෙනවා සර් වගේම මේ විශේෂයෙන් අපි මේ මාධ්‍යවේදියෙක් විදිහට විශේෂයෙන් TNL රූපවාහිනියට විශේෂයෙන් ස්තුතියක් කරන්න ඕනේ. මොකද දැන් රටේ තියෙන අනිත් ජනමාධ්‍යත් එක්ක බැලුවාම මේ වගේ වැඩසටහන් ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ TNL රූපවාහිනියෙන් විතරයි. ඉතින් අර අනිත් වැඩසටහන් පොයේට වැඩසටහන් ක්‍රියාත්මක කරාට TNL රූපවාහිනිය සාන්තික මහත්තයා නෑ කූවක. හරි. ඒවා මොකුත් නැහැ. කවුද මේ දැන් ඔය කොහෙ ගියත් ඔය හැම channel එකෙම ඉන්නේ ඒ මිනිහා තුපුයයිනේ. ඔව්. ඒ මාත්‍ය බී කරපුයයිනේ. ඉතින් ඒ නිසා මම බොහොම චාම් මහත්යෙක් නේ හොඳ බුද්ධිමත්. ඉතින් අද මත මේවා කරගෙන යන්න කොච්චර ඉඩ දීලා තියෙනවද? මම හිතන්නේ ඒ පිනම ඇති TNL එකට එතුමාට සහ කාර්ය මණ්ඩලයට. මොකද මේවා ඇත්තට මම ඊටම සතුටුයි. මම ඒක විශේෂයෙන් ප්‍රශංසා කරන්න ඕනේ. ඒ වගේම අනිත් එක ඊළඟට ස්තුතිවන්ත වෙන්න ඕනේ බිහිදොරට සහ ඔබතුමාට. මොකද ඔබතුමා කාගෙන්වත් ඒ කියන්නේ මේ සංවිධානයේ ගොඩනැගීමේදී ඔබතුමාට කවුරුවත් මුදලින් ආධාර කරන්නේ නැහැනේ. ඔබතුමාගේ ඒ ව්‍යාපාර වලින් ලැබෙන ධාර්මික උපයන ව්‍යාපාර වලින් ලැබෙන ආදායමින් කොටසක් තමයි මේ සංවිධානයේ මේ කරන්නේ. දැන් අවුරුදු 10ක් තිස්සේ ඔබතුමා 10ට වඩා දශකයකටත් වැඩි කාලයක් තිස්සේ ඔබතුමා මේ වැඩසටහන කරනවා. ඒකට ඔබතුමා මේ වෙනකොට හදලා තියෙන ප්‍රමාණය මනසක ඇත්තටම මට නම් හිතා ගන්නත් බෑ. මොකද සාමාන්‍ය ඔබතුමාට ආපු අභියෝග ඒ ප්‍රශ්නත් එක්ක බැලුවාම මේ වෙන කෙනෙක් නම් මේ වෙනකොට මේ වැඩේ අතහැරලා. නමුත් ඔබතුමාට අර විශ්ව ශක්තියත් එක්ක ලැබෙන ආශිර්වාදය සහ ඔබතුමාගේ පාරමිතා ශක්තිය ඔබතුමා සංසාරයෙන් ගෙන ඒවත් එක්ක මේක ඉතාමත් ප්‍රබල තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ජාතික සංවිධායකවරයෙක් විදිහට මමත් සතුටු වෙනවා. මොකද මම වැඩ කරන්නේ මේගොල්ලොත් එක්ක. මම තරුණ ලංකාව පුරා තරුණ සංවිධාන ලංකාවේ මේ මම දැන් තරංගත් එක්ක කිව්වේ එකයි. දැන් අද හැන්දෑවේ පොළොන්නරු කට්ටිය එනවා මෙතනට. දැන් මේ ඇත්තටම මේ දිස්ත්‍රික්ක වල විවිධ අභියෝග තියෙන ළමයින්ට ඔය ආර්ථික ප්‍රශ්න මේ දවස්වල රටේ තියෙන ප්‍රවාහන ප්‍රශ්න නමුත් ඒ හැම එකක්ම අන්තිම මොහොතේ විසඳෙනවා. මොකද හේතුව මේක ස්වභාව ධර්මයත් එක්ක අපි කරන්නේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන ශක්තියත් එක්ක. ඒ වගේම අර මම දැන් මේකට කියන්නේ දැන් ඔබ වහන්සේ කිව්වේ අර මොනවාද මේ දවස්වල අර පෝෂණ ප්‍රශ්නයක් තියෙනවා රටේ. දැන් මේ ළම මිනිස්සුන්ට මේ කන්න නැතිව ඔය දැන් මිනිස්සුන්ට මේ දැන් මෙච්චර කල් මිනිස්සු කියන හැටියට මට පේන හැටියට මස් මාළු බිත්තරම කාලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මිනිස්සුන්ට කන්න දෙයක් නැහැ. ඒවල ගණන් වැඩි. ඒ හින්දා අපි දැන් බඩගින්න ඉන්නේ. අනේ අපිට නම් එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. මොකද හේතුව අපි ඒ කාලෙත් ඔව කෑවෙත් නැහැ. අනිත් එක දැන් ඔය කියන විදිහට එක උදාහරණයක් කියනවා බිත්තරේ ගැන. දැන් බිත්තරේ මාර ගණන් කියනවනේ 60ක් කොට ගන්න අපි නම් කන්නේ නිසා දන්නේ නැහැ. ඒක ගණන් කීයද කියලා. එතකොට අර අපෝෂණ වේදිකෝ කරන මම හිතන්නේ දැන් අපි වැඩසටහනක දෙනවා අපේ වංශපාල මහත්තයා එතුමා මම හිතන්නේ කියයි. මේ ඒ කියන්නේ පෝෂණය බිත්තරේක තියෙන එක ගුණය මේ කොස්තට කීපයක ගුණය තියෙනවා බිත්තරේක. බිත්තරේක තියෙන ගුණය කොස්තට කීපයකින් අපිට ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි කොහොමද පොයන මේ කරලා තියෙන අවුරුදු ගණන් දශක ගණන් ළමයින්ට කරව කවලා දැන් කවන්න බැරි වුණාම ඔව් එකපාරක් කියනවනේ කැඳක විදුර බොමක් ඒ වගේ මේ ඊයේ පෙරේද කිව්වා
බලන්න දැන් අපිට විතර එකක් ගන්න නැහැ අපේ කොස්සට කාලානේ ඉස්කෝලේ ගියේ. කොච්චර හොඳයිද කොස්සට කාලා කොච්චර මෝඩ කතාවක්ද. ඉතින් බැලුවම හොඳම දේ කාලා ළමයි ගිහලා තියෙන්නේ. ඒක තමයි. නමුත් සමාජ විශ්යන් ඒක කියන්නේ ඒක මේ විනාශ කරලා තියෙනවා. මං කියන්නේ සර් ඒක ස්වභාව ධර්මයෙන් අර අපිට හදිස්සි වුණාට ස්වභාව ධර්මයට හදිස්සි නැහැ. ස්වභාව ධර්මයේ දන්නවා සුදුසු කාලෙදී සුදුසු වෙලාවෙදී ඒ පණිවිඩේ පාඩම උගන්වන්න. මං හිතන්නේ දැන් තමයි පාඩම උගන්වන්නේ. මම කියන්නේ ඒ නිසා මං කියන්නේ ආර්ථික ප්‍රශ්න නැතුව නෙමෙයි මේ ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ නමුත් මේ පෝෂණය සම්බන්ධයෙන් කියන කතා ගොඩක් දැන් මේ දවස්වල වෙළඳ ව්‍යාපාර වලට හරිම පාඩුයි. මොකද දැන් මිනිස්සු ගන්නේ නැහැ නේද? ඒ නිසා විවිධ උපක්‍රම පාවිච්චි කරන බිස්කට් කන්න කියනවා අරවා කන්නක මේව කන්න කරන එක අවුල් ජාලයක්නේ. ඒකට ඒක එකක් ගැන සඳහන් කරනවා. ඊළඟට දැන් විශේෂයෙන් තව සඳහන් කරන දෙයක් තමයි මේ දැන් අත්‍තරම අපි පෞගේ දවස්වල මේ අන්තර්ජාලයත් එක්ක පෞගේ දවස්වල වැඩ කරන්න වැඩිපුර හම්බුණා. ඇත්තටම අර සර් කියනවා වගේ අර අපි හම්දු කියනවා වගේ විශේෂ ප්‍රවණතාවයක් තියෙනවා මේ ධර්මයේ කෙරේ මේ තරුණ පරපුරේ නැඹුරුව. මොකද මම දැක්කා ඔය දැන් නිර්මාංශ වීම කියන මාතෘකාවටම ගොඩාක් Facebook pages මේව හැදලා තියෙනවා YouTube එකේම. ඒකටම ආමිනික වෙච්ච ඒවා. ඒකට ඒ වයිදී ළමයි දාන විශේෂයෙන් තරුණ කට්ටිය දාන කමෙන්ට්ස් දිහා බැලුවාම මට පේනවා අපි නොදන්නවට ලංකාවේ විශාල නිර්මාණශිල්ප පිරිසක් ඉන්නවා. නමුත් දැන් මේ වගේ බිහිදොර වගේ වැඩසටහන් වලින් තමයි ඇත්තට මේ වගේ අවස්ථාවල මේ රටට පෙන්වන්න වෙලා තියෙන්නේ. තරම් අපි පාසල් 4000ක් කරලා තියෙනවා. ඔව් හම්බන්තොට පාසල් 2000ක් කරලා තියෙනවා. ඉතින් තව කොච්චර ඇතිද ඔය හැදිච්ච අය නේ. අපි ඉතින් එලා තියෙනවා අර අපි මේක පබ්ලිසිටි කරන්නේ නැහැ. අපි යන්නේ නැහැ නේ. අපි මහවල් ගමේ මෙච්චර ඉන්නවා කියන්නේ. නමුත් අපි දන්නවා ගාමසේ කොට්ටාසේ 3000ක් ඉන්නවා නම් 3000න් 150ක් නැහැ කියන එක දන්නවා. එක්ක අරක්කු බොනවා, කසිප්පු ගන්නවා, එක්ක මස් මාංශ කනවා. හරි පන්සිල් පහේ මොකක් හරි ගන්න. නමුත් බුද්ධිමත් පුද්ගලයා 150 නැහැ කියන එක මම දන්නවා. නමුත් අපි කියන්නේ නැහැ අපි නිසා හැදුණා අපි දන්න හැදිච්ච ක්‍රමය. නමුත් අපි ඒක පාරමිතාව කැටියට අපි පුරුමු නේද? ඔය අපේ මුල්කිරිකර සංවිධාය මේ සමාජයේ මේ හම්බන්තොට අපේ දිස්ත්‍රික් නායකතුමා ඔබතුමා අහගෙන හිටියා. ඔබතුමා මොනවාද අපිටත් තියෙනවා අපි මම සංවිධායක මම නායකයෙක් ඇත්ත. මටත් පුළුවන් නම් මේ සමාජය ඉස්සර අපිට දෙනවා නම් අවවාදයක් දෙන්න නේද අපි. ඒක තමයි නේද අපි හම්බුනේ. මම හිතන්නේ සර් දැන් මෙතුමා හොඳ මේ දේශීය වෛද්‍යවරයෙක් නේ. ඔයගෙන ඒව පොඩ්ඩක් කියන්න නෑ ඒක රටට දැනගන්න. සමාජයට දෙන්න. මුලින්ම දේශීය වෙදකම පැත්තෙන්ම කතා කරනකෝ. සමාජයට කියන්නේ අපේ දේශීය වෙදකමේ පැරණි කාලින පොත්පත්වල සඳහන් වෙනවා දේශීය වෙදකමේදී දේශීය ප්‍රතිකාර ගන්නවා නම් මේක ගන්න අපි ගහේ වැලේ මුලේ මලේ තියෙන රසල පොතු මුල් පොළ එතකොට ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් තමයි අපි දේශීය වෙදකමට ගන්න. ඒකේ තියෙනවා සිංහල වෙදකමේදී නිර්මාංශ වීම අනිවාර්යයි. එතකොට අපි දේශීය වෙදකම අමතක කරලා බටහිර පැත්තට යනවා මස් මාළු වලට ගිජු වෙච්ච නිසා. මොකද අද කසායන් නියම කරොත් මේක නිර්මාංශ වෙන්නේ කොත් ඒ මිනිස්සයා කසාය බොන්නේ නැති පුතා ඒක මේ වර්තමාන සමාජයෙන් හදාගත්ත දෙයක් බටහිර ඔයා කියනවා ඔබතුමා කියනවා වගේ. නමුත් දැන් ඔය බටහිර මම ගිය පාරත් බිහිදොරේදී කිව්වා බටහිර විද්‍යාවේ පියාණේ ඇල්බර්ට් අයින්ස්ටයින් තියා පුද්ගලික නිර්මාණය. ඒතකොට එයා හොයාගත්ත බටහිර විද්‍යාව එතුමන් පසු කාලින කොහොමද මස් මාංශාවේ? අන්න ඒකනේ ලොකුම මේ ප්‍රශ්නේ. ඒක තමයි මම කියන්නේ සමාජයට වෙච්ච අසාධාරණ මම පෙන්නේ මෙතන. මිනිස්සු ඉස්සර කාලේ නම් අහලා තියෙනවා යක්කු පෙරේතයෝ කුම්මාණ්ඩේ ඉන්නවනේ. අපි අතරත් ඉන්නවා. උන්ට මස් මාළු නැතුව බෑ. ඉතින් අපි උත්සාහ කරන දැන් මම වෙදකමේ නියතුණුත් උත්සාහ කරන අනිවාර්යයෙන්ම නිර්මාංශ විය යුතුයි. අපේ වෙදකමෙන් ප්‍රතිඵලයක් ගන්න නම් මොකද මේ පැරණි පොත්පත්වල තියෙන ඍෂිවරු ලියපු පොත්වල තියෙන විදිහට මේ ඒකේ නිර්මාංශ වෙන්න ඕන. හිස විරේක, ඇස විරේක, ලය විරේක, බඩ විරේක කරලා වෙදකම් පටන් ගන්න. අපි දසමාය ඒක සුද්ධ කරලා අනිවාර්යයෙන්ම. එතකොට දැන් මම මේ දවස්වල නියන්නේ ඇස් වෙදකම හේතුව පහුගිය දවස්වල ඔය කොරෝනාත් එක්ක ළමයි හුරුණා Zoom වලට, ෆෝන් එකට, ටීවී එකට හුරු වෙලා තියෙන්නේ. ගොඩාක් අයගේ ඇස්වල දුරදා තියෙනවා. ඉතින් ඒව ගොඩක් මගහරවල දෙන්න පුළුවන්. දැනට අපි සායන මට්ටමින් වලස්මුල අශෝකාරාමේ පවත්වාගෙන යනවා. පිරිසකගේ වුණත් අපි බේත් ටික ඇහැට පිටින් ගාලා. පැය කීපයකදී අපි සුවයක් කරන් දෙනවා. අපි දෙන බේත් ටික පාවිච්චි කරන්නේ නිර්මාංශ වෙනවා. අර සමහරු කියනවා දැන් ඔය කොරෝනා හැදුනම අර හැදුනම එතනත් මූලික වෙදකමේ මූලික සම්දිස්ථානයේනේ මොකද්ද ප්‍රතිශක්තිකරණය. කවුරු යන්නේ එතරේ.
දැන් නිර්මාංශ පුද්ගලයාට ප්‍රතිශක්තිකරණේ තියෙනවා. එහෙම නේද? අර කතරගම දේවියන්ගේ අර කොහෙද කැලේ යන්න පුළුවන් සති තුන නිර්මාංශ වෙන්න. කැබලිත්. හරි. දේවාලට යනවා මස් කාලා. තේරෙනවද? ඊළඟට කරන්නේ මොකද්ද? පූජවට්ටි කරා යනවා. දැන් මමත් දේවාලට යනවා. මමත් කතරගම දේවියන් පින් අනුමෝදන් කරනවා. කතරගම දේවියෝ මගේ පිටිපස්සේ ඉන්නවා. මටත් ආශිර්වාද කරනවා. හැබැයි මම නම් කාබයිට් ගහපු පළතුරාල යන්නේ නැහැ. දිව්‍යවරු කන්න දිව්‍ය ආහාර තියෙනවා. මේ තිරිසන් සතෙක්ව කන්න නැති ඒවා මං හිතන්නේ නැහැ කයි කියලා. දැන් අර ඔය පුතා කිව්ව එකට මම මේ තව පැතිකඩක් පෙන්නන්නේ මම. අපේ මිනිස්සු අර කට්ටිය කරන අර පුහු ආටෝප ටිකක් නේ උරු වෙලා තියෙන්නේ. කතරගම යනකොට මැණික් ගඟට දානවා පොඩි මාළුන්ට කන්න. යන ගමන් බැදපු මාළු කකා යනවා. තිසමානම් පැන්න ගමන් හොයගන්නේ බෑ. තිසමානම් අර වැව් බණ්ඩේකට නවත්තලා බැදපු මාළු එන්නේ මුන්ට හරියනවා. ඔව් අර තිසමාන හරියට හරි මමත් දැකලා තියෙනවා. ඒ මොනවාද අඩේ තියෙන නේද 30 වඳුර මොනවාද? ඔව් 30 වඩේද මොනවාද? 30 දාපු වඩේද? ඔය 30 වඩේ. ඒකලක ඒ බන්ටගේ ඉන්න පන්සලේ ඉන්නේ මගේ සංවිධානයේ ආමුදුරුවෝ මට පෙන්නුවා. මේ බලන්නකො නියාල මාත්‍යෝ කියලා. ඒකයි රටේ තත්ත්වය. ඉතින් අපි එතනින් ගොඩ ගමු නේද? අපිට මෙහෙමයි. අපිට සමස්තයක් ඇදෙන මේක ගොඩ ගන්නවා නම් අපිට දේශපාලන වශයෙන් හරි අපිට අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් ඒකේ ඉන්නේ නැහැ. ඒ තරම් රට දුර්වලයි. නමුත් අපිට පුළුවන් පුද්ගලිකේ පෙර පිනක් මතු කරලා ඒ පුද්ගලයාට හරිමාගේ යවන්න විතරයි. මෙහෙම හිතමුකෝ. ටොන් 15ක් වටවන ලොරියට ටොන් 20ක් පැටවුව මොකද වෙන්නේ? ලොරිය අබලන් වෙනවානේ. නමුත් අපිට 15න් ටොන් 3ක් අයින් කරොත් අහුපැවැත්මක් තියෙන නේද? දැන් අපිට කරන්න පුළුවන් මොකද්ද? මේ වීදුරට ඔබතුමාලාට කරන්න පුළුවන් අර ටොන් 15න් 3ක් තේරම අයින් කරන්න බෑ. පව්කාරයෝ වැඩි. අපි ඒ පාරමිතාව පුරමු. එහෙමද? දැන් ඔය බුදුහාමුදුරන්ටත් බැරි වුණානේ ඔක්කොම සර් කිව්ව කතාවත් එක මට පොඩි දෙයක් මතක් වුණා. දැන් අර මේ සාමාන්‍යයෙන් තියෙනවනේ දැන් මේ සමාජයේ වගා හානි කරන සත්තු දැන් අපිට ඔය මස් කන්න එපා කියලා කිව්වට දැන් ලිස්ට් එකක් හදලා දුන්නනේ දැන් මාධ්‍යයට. ඒකේ දැන් අලිය කියන සතා වගා පාලු කරන සතෙක් නෙවෙයි කියලා ඉවරලා මතයක් ගෙනාවනේ. එතකොට දැන් අනිත් සත්තු විතරයි. එතකොට වඳුරා, ඔය දඬුලේනා, ඔය සත්තු ටික විතරයිනේ. ඉතින් එහෙම එතකොට අලිය අයින් කරන්න පුළුවන් නම් ඇයි මේ සමාජයේ මේ කියන්නේ නිදැල්ලේ ජීවත් වෙන සතෙක් විදිහට හරක අයින් කරන්න බැරි. අනිත් සත්තු අයින් කරන්න. අපි ගැන ගොඩක් යන්න ඕනේ අපි හඳුනන්නේ. කෙම් ක්‍රම වලට යන්න ඕනේ. මේ රටේ දායි නම් කෙම් ක්‍රම තිබුණා. අපි අක්කරයක මේ කුඹුරක් ඇව්වා පර්ච් එකක් අයින් කරන සත්තු වෙන්නේ. ඒ ඉස්සර කිමිකල් ගහන්නේ නැහැ. ඉස්සර මේ සත්තු දැන් මඩේ ඉන සත්තු අයින් වෙන්න මට මතකයි ඉස්සර මඩ අරගෙන මහා රෑ 12ට පන්සල බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා අර හතර කොනේ තියලා පිරිත් දේශනා කළා මේ සත්තුන් අයින් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා හේනගිනි තිබ්බත් ඒවා තිබුණා මං හිතන්නේ මේ අපේ සත්තු ටික අයින් වෙනවා දන්නේ නැති මට වැඩි හොඳට නෑ ඒකට සර් මම මේ කියන්න ගියේ දැන් අලිය අයින් කරානේ සර් ඒ වගේම YouTube එකේ තිබුණා කාන්තාවක් තමන්ගේ වගා වලින් පොල් ඔක්කොම ටික ආරක්ෂා කරගන්නවා ආරක්ෂා කරගන්න එයා විදිය තමයි ඔය කෙම්කමේ වගේම තමයි. එයා කරලා තියෙන එක පැත්තක ගස් ලැබු අනිත් පැත්ත මේ කෙසෙල් වගා කරලා තියෙනවා. අලියාවට පස්සේ කන්න මඤ්ඤොක වගා කරලා තියෙනවා. හැබැයි පොල් ගහට කිසි කරදර. ඒ පෙන්නුව ඔක්කොම පොල් ගස් වල හොඳට ගෙඩි පිරීලා. කිසිම ඒ කියන්නේ ලොකු උස ගස් නෙමෙයි. අවුරුදු 4-5 හොඳ ගස් හොඳට ගෙඩි පිරීලා තියෙනවා. ඒ කාන්තාව හොඳට මිරිස් වගාව කරලා තියෙනවා. හැමදේම වගා කරලා තියෙනවා. හැබැයි කිසිම හානියක් නැහැ. අලිය එනවා කිව්වා වැටෙන් පැනලා එනවා. ඇවිල්ලා කාලා යනවා. ඒ ඌට කන්න දේ තියෙන නිසා. හැබැයි පොල් ගහකට කරදරයක් නැහැ කියලා. ඉතින් බලන්නකො. අපි ඉස්සරහට කතා කරමු අපි. අපි මෙතන නවතින්න බෑ අපිට මේක. දිගට වහන්සේලා එන්න ඕනේ. මට මගේ ජීවිතේ තියෙන තාක් කල් මම මේ අවස්ථාව ඔබ වහන්සේලාට මේ දරුවන්ටත් අපි ලබලා දෙනවා අපේ මුල් කිරිකල සංවිධායක ප්‍රතුමුණාරසිංහ පුතා ඉතින් දැන් පුතාත් දැන් අහගෙන ඇති. පුතාවත් දැන් මෙතන මුළු සමාජයක් දකිනවා. මේ කියන්නේ මොනවද මේ කරන්නේ මොනවද අපිට දෙන්න තියෙන ඉස්සරහට ආගමික පැත්තෙන් හෝ වේවා මේ යන මහා පාරමිතාව තුළ සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද පුතා? සමාජයට දෙන්න පුළුවන් ලොකු ආදර්ශ තියෙනවා. අපි හම්දුරනේ අපේ ලිච්ඡවින් වගේ තමයි දලාවට ජෝර්ජ් ගමගේ ඉන්නවා. අපේ තරුණ බෞද්ධ සංඝයේ සභාපති අශෝක නිලම්පිටිය ඉන්නවා. ලේකම් නුවන් විජයනායක විශේෂ සිහිපත් කරන්න ඕන සිසවගත පුරාණ විහාරාජ මහා විහාරාධිපති විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය මුණතල සිරිනිවාස හාමුදුරුවෝ අපි ලිච්ඡවි වගේ ගොඩක් දුරට සම්බන්ධ වෙලා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන හැමදේම සාකච්ඡා කරනවා. තරුණ බෞද්ධ සංඝයේ හැටියට අපි දැන් උන්වහන්සේගේ ලොකු වැඩසටහන් ගොඩක් තිබ්බා. දැන් ගැඹින් මව්වරුන්ගේ සීල සමාදාන වැඩසටහනක් කරා.
ඒකෙන් සමහර අවස්ථාවලදී ගැබිනි මවරු ඉන්නවා මේ කවදාවත් සිල් සමාදන් වෙලා නැහැ. ඒතරේ සම්පූර්ණ පොය වැඩසටහන කරනවා. ඒ උන්වහන්සේ තව වැඩ කරනවා. අපි දැන් තරඹෝස් සංඝයාට මේ අනුග්‍රහය අපි දක්වනවා. ඊට පස්සේ ඒ වගේම තමයි වැඩිහිටි දහම් පාසලක්. ලංකාවේ මම හිතන්නේ දෙවනි වැඩිහිටි දහම් පාසල උන්වහන්සේගේ මඟ පෙන්වීමට අපි කරා. ඊට පස්සේ නිසරණ අධ්‍යයනයෙන් අපි උගන්වන දහම් පාසල් ගුරුවරුන්ගේ සම්මාන දී ඊට පස්සේ දහම් පාසල් ශිෂ්‍යයන්ගේ ඒ වගේ උත්සව පවත්වමින් අපි සමාජයට යම්කිසි දෙයක් කරන්න දැන් මේ සංවිධානයත් එක්ක සම්බන්ධ වීම තුළම තමයි සම්බන්ධශීල මේ හොඳ මිතුරන් සම්බන්ධ වෙන්නේ මේ සංවිධානයත් එක්ක සම්බන්ධ වීම. විශේෂයෙන් ඒක මම තරංග සම්බන්ධ වෙන්නේ මම තරංග මීට ඉහතදී පවා මම හිතන්නේ නිර්මාංශයි තරංග සම්බන්ධයට අහඹලෙස අපි සම්බන්ධෙත් සියලුම දෙනා මම හිතන්නේ හොඳ චර්යාවකින් යුක්ත පිරිසක් වෙලා තමයි සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වෙලා ලොකු වැඩ පිළිවෙලක් කරනවා. කරලා සමාජයක් හොඳ යහමකට ගන්න තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. ජෝතිලා වගේ ප්‍රාර්ථනා කරනවා ඒක පාරමිතාවක් වේවා කියලා. ඒ වගේම අපේ ලක්ෂ්මන් පුතා බෙලියත් ඉතින් මට බෙලියත් කියලා මතක් වෙනවා මට මතකයි. බෙලියත් ටවුමේ ලොකුම පන්සලේ ලොකු දේශනයක් කරා. ඊට අල්ලම තියෙන වෘත්තීය පුහුණු මම දන්නේ මතකයි. ඒ අයිස්කෝලෙත් තියෙනවා. ඒකෙත් මම දේශනයක් කරා. ඊට පස්සේ පාසලෙත් මම කරා. ඉතින් බෙලියත් මේ ආසනේ ඉතින් මම අද සතුටු වෙනවා මේ දරුවා වෙනුවෙන්. ඉතින් ලක්ෂ්මන් අපි මොකක්ද ඉස්සරහට කරන්නේ? අපි ඉස්සරහට හොඳ වැඩසටහන් ටිකක් කරලා නේ සමාජෙට දෙන්න පණිවිඩයක් තියෙනවා පුතා දෙන්න බලන්න. ඔව් සර් විශේෂයෙන් මේ අපේ මේ ලක්ෂණ මල්ලි මේ හොඳ අංගම්පුර සටන් කලාව කරන කෙනෙක් ගැන පොඩ්ඩක් කියන්න. මේ දැන් මේක බලන්නේ තරුණ පරපුරනේ. ඔව් අංගම්පුර සටන් කලාව ගැන කිව්වන් පස්සේ දැන් සමහරු හිතන ශක්තියක් නැති කෙනෙක් කොහොමද සටන් කරන්නේ කියලා. ඈ දැන් මස් මාළු කන්න ඕන ශක්තිය එන්න. ඒකනේ තියෙන තරකේ. මස් මාළු කන්න නැති කෙනා ශක්තියක් නැහැ. අංගම්පුර කියන්නේ මේ ශ්‍රී ලංකා දීපය සතනකින් අත් කරගන්න පුළුවන් වෙච්ච ජාතිය කවුද? මේ අවුරුදු 2500ක් අතීතයක් ගැන කියන සමහරව 4500 5000 කියන කවදා හරි කිසිම ජාතියක් මේ සමස්ත ශ්‍රී ලංකාව කවදා හරි යටත් කරගෙන තියෙනවා. සුද්දට දුන්නා. එනකොට සුද්දා එනවා. දැන් මම අප උදාහරණයක් කියන්නම් 1802 402 හොත් 3 කන්ද උඩරට හිටියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ. ඒ අවධියේදී ලංකාවේ දෙපැත්තකින් කන්ද උඩරටට ආක්‍රමණයක් එල්ල වෙනවා. දෙපැත්තකින්. සුද්ද 18000. හිතන් ලංකාවේ හමුදා කීයක්ද කියලාද? කන්ද උඩරට 370යි. 370 ගැහුවට 18000ට. ඒ කාලේ සුද්දොන්ගේ දැන් සුද්ද ලංකාවට එන්න කලින් තිබිච්ච වාර්තා බැලුවොත් රොබර්ට් නොක්ස්ගේ ඊට පස්සේ එක අවදි වෙලා මේ එක කට්ටියගේ වාර්තා බැලුවෙන් පස්සේ කියන්නේ මෙහෙමයි. සිංහලයා ගැන කිව්වයින් පස්සේ ගොඩක් වෙලාවට කියන්නේ උඩුකය නිර්වත් යටට කොටස් කුඩා රෙඩි කබලක් ඇඳගත් ඊටා සංයමයකින් යුක්ත. රැවුල්ව වාගත් කොණ්ඩව වාගත් මෙහෙම පිරිසක් කියලා කියනවා. ගෝත්‍රින්ග වගේ කියලා පෙන්නනවා. හැබැයි කිව්වට ඔවුන් කියනවා මස් මාළු නොකයි. නිර්මාංශයි. සිංහල ජාතිය තුල කිසිදු වෛද්‍යවරයෙක් නැත. සියලු දෙනාම වෛද්‍යවරු. ඒ කියන්නේ අපි හැමෝම මේ වෛද්‍යකම දැනගෙන තියෙනවා. පුතා අපි ගන්න ආහාරයත් ඖෂධයක්. ආහාරයම තමයි ඖෂධය වෙන්නේ. අපි මේ ආහාර රටාව වෙනස් කරගත්ත දවසේ ඉඳන් අපේ මේ ක්‍රමවේද වෙනස් කරගත්ත දවසේ ඉඳන් තමයි මේ සියලු දේ වස් වෙලා තියෙන්නේ. ඔබට නම් ලියලා තියෙනවනේ පොතේ. සියලු දේ ලියලා තියෙනවා. එදාහෙලදී පොතේ. ඒ මිනිස්සු ඇස් දෙකට දැකපු දේ ඒ ලියලා තියෙන්නේ. අද කොහොමද? අද මස් මාළු කන්නේ නැති මිනිස්සෙක් හොයාගන්නේ කොච්චර දුර්ලභද? ජාති අනිත් පැත්ත පෙරලිලා. අපි උදේ 7ට කලින් පළවෙනි ආහාර වේල අරගෙන 12ට කලින් දෙවෙනි ආහාර වේල අරගෙන රැට निराහාරව හිටපු ජාතිය. අපි දැන් කොහොමද වෙලා තියෙන්නේ? මේ ආහාර නිසාමයි සියලු රෙඩ රෝග හැදලා තියෙන්නේ. දැන් තරංගය කිව්වා මට මතකයි මේ මස් මාංශ ගත්තයින් පස්සේ ඇඟට වාචි වෙන්නේ නැහැ. මම මේක අත්දැකීමෙන් දන්න කෙනෙක්. දැන් මගේ අපේ සහෝදර අංගම්පොර ශිෂ්‍යයෙක් ඉන්නවා. ශිෂ්‍යයෙක් කියන්නේ අපේ සහෝදරේ එයාත් වෙද මහත්තයෙක්. එයා අපිට බෙහෙත් කරනවා. සමහරුන්ට හොඳ වෙන්නේ නැහැ. සමහරුන්ට එකපාරින් හොඳයි. දැන් මම බෙහෙත් කළා. මගේ කොන්දේ අමාරුවක් තිබිලා. කොන්දේ අමාරුව තුන මගේ මේ සමහර තැන්වල ඉස්කෝලේ කාලේ ඊට පස්සේ පහු කාලේ අපි යම් අංගම්පොර කරනකොට අතපය ගන්නවා. අර ප්‍රශ්න එනෝනේ. ආවට පස්සේ පත්තුවක් බැන්දොත් පත්තුව මට දාන්න ඕන එකපාරයි. 10-12 පාර දාන ගියාට හොඳ වුණ නැති වුණාට මට එකපාරින් මට වාචි. ඇයි? මගේ ඇඟේ වස නැහැ.
අර දාන පත්තු අර වෙදකම හරියට වාචි. ඊට පස්සේ මට මතකයි මම තරංගය මුලින්ම හම්බෙන්නෙත් වෙදගෙදරදී. අපි වෙදගෙදර කටයුතු කරගෙන යනකොට තමයි තරංගයත් එක්ක එකතු වෙන්නේ. එක ආවා ආච්චි කෙනෙක්. තමගේ දරුවෙකුත් අරගෙන අංශභාගයේ. අංශභාගයේ දකුණු පළාතේ තියෙන සුප්‍රසිද්ධ තැනක්. එතනට ගිහිල්ලා දැන් එනවා බෙහෙත් කළා ප්‍රතිඵලයක් නැහැ. මම නිකමට ඇහුවා මේ ආච්චි මස් මාළු වලින් පරිස්සම් වුණාද? දැන් අර වේද මහත්තයා කියනවා මේ යන්න කලින් නවත්තන්න මේ රතු මස් කන එක නවත්තන්න. අඩු ගන්න බෙහෙත් කරන කාලටවත්. ඒක නම් කරන්න ඕනේ නෑ පුතේ කිව්වා. ඉතින් අර 10 12 පාර බෙහෙත් කරපු එකේ ප්‍රතිඵලයක් එයිද? එක පාරින් දෙපාරින් අංශභාගය හොඳ කරන්න පුළුවන් දක්ෂ වේද මහත්තයේ අර හොඳ කරන දේ මේ රාවණා දේවතාවුන් වහන්සේගේ ඒ කාලෙන් නම් ආපු මේ අපි අහල් තියෙද කවදා හරි කවුරු හරි ගවේෂණයක් කළා මේ කාලේ විද්‍යාව දිනුනා මේ කාලේ වෛද්‍ය විද්‍යාව දිනු කියලා අපි අහලා නැහැනේ. මේක මේ අවුරුදු 5000කට කලින් හිටපු නිර්මාණ මිනිස්සු තමන්ගේ ආධ්‍යාත්ම දිනු කරලා ගහක් දැක්කට පස්සේ ගහේ තියෙන කොටස් සියලු දේ මේ කොටස මේ දෙයට තියෙන්නේ කියලා සබාදායෙන් අපිට දීලා තියෙන්නේ කියලා දැක්කපු බීමට පෑගෙන එක පැලෑටියක් වැඩකට නැහැ කියලා හොයාගන්න බැරි කියන தත්ත්වෙට මනස දියුණු කරලා හදපු මේ වෙදකමේ කොහෙවත් දුර්වලතාවයක් නැහැනේ. අපි අදටත් ඒ අවුරුදු 5000කට කලින් ගෙන ආපු බෙහෙත් ටිකමනේ අදත් පාවිච්චි කරන්නේ. අද අපි අතක් පයක් කැඩුනොත් හොස්පිටල් එකට ගියොත් මාස ගණන් ඉඳි. අඩුම මාසයක්වත් ඉන්න ඕනේ අතක් හොඳ වෙන්නේ. අපි වෙන කරමු මතුමා. අපි තනියෙන් ගමු නේද? මටත් හිතුනේ ඒක තමයි. ඔබතුමාට ඉතිරිදේ මටත් හිතුණා මේ අපි එහෙම වෙලා ගිය නිසා නේද? මේගොල්ලන්ගේ ගොඩාක් දේවල් අපිට අපේ තරංග මහත්තයට දුන්නා වගේ මේ තුන් දෙනාට නේද? අපි තනියෙන් ගමු රෑ වැඩසටහන බීදුව. අපි කරාර කරමු නේද පුතේ? අපි ආරාධනා කරන ජෝර්ජ් ගමගේ ඔබතුමා දෙන්න ඔබතුමා හරි සතුටුයි දෙන්න මම හරි ආඩම්බරයි දෙන්න පණිවිඩයක් සමාජයට තාරුණ්‍යයට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අග්ගඤ්ඤ සූත්‍රයේ මේ ලෝක සත්වයෝ විනාශ වෙලා යන කාලෙට මේ සත්වයන්ගේ ආයුෂ අඩු වෙනවා. ඒ ආයුෂ අඩු වීමට ප්‍රධාන කාරණා තුනක්. පළවෙනි කාරණාව තමයි අධර්ම රාගය. දෙවෙනි කාරණාව තමයි විසම ලෝභය. තුන්වෙනි කාරණාව තමයි මිත්‍යා දෘෂ්ටිය. දැන් අද ලෝකයේ අධර්ම රාගය වැඩි වීමට බලපාපු ප්‍රධානම කාරණාව තමයි මස් මාංශ අනුභවය. යමෙක් අහන්න පුළුවන් නිර්මාංශ වීම තුලින් කෙනෙක්ට ලැබිය හැකි ආනිසංස මොනවද කියලා. භාග්‍යතුන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කරනවා මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාදාය. දෙකේ සඳහන් වෙන්නේ මෙන්න මේ දේවල් මෙහෙම කරන්න ඕන. යානයක් ලෙස බහුලස වඩන්න ඕන. බහුලස පුරුදු කරන්න ඕන. ඒතොර කියන සුඛං සුපති. සුඛං පටිබුජ්ජති. සුවසේ නිදන්න පුළුවන්. සුවසේ පිබිදෙන්න පුළුවන්. නරක හීන පෙන්නේ. දේවතා රක්칸ති. ඊළඟට මේ ශරීරය පැහැපත් වෙන විශේෂයෙන්ම කියනවා. මුඛවන්නෝ විප්පසීදති. අන්නේ මුඛවන්නෝ විප්පසීදති කියන කතාව මෙතන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. හේතුව තමයි මම පෙර සඳහන් කරානේ මේ කෙනෙක්ගේ ශරීරය තුල චිත්ත සමුට්ඨාන රූප හැදෙනවායි කියලා. ඒක හැදෙන්නේ ආහාර වලින් නෙවෙයි. ඒ කියන්නේ මේ හිතේ පිරිසුදුකම. අන්න හිතේ පිරිසුදුකමට මූලිකව බලපාන දෙයක් තියෙනවා. මොකද්ද? මේ ලෝක සත්වයාට මෛත්‍රිය වැඩි වීම. මෙත් පැතීම. භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකේ සත්වයන්ට මෛත්‍රිය ඉගැන්වුවේ. මෛත්‍රියේ පීතෘ භාග්‍යතුන් වහන්සේ. එහෙනම් කෙනෙක්ට සත්තු මරලා මෛත්‍රිය වඩන්න බෑ කවදාවත්. ප්‍රාණඝාත කරලා මෛත්‍රිය වඩන්න බෑ. අර අපේ අශෝක අධිරාජ්‍යයා දඹදිව ඉඳපු කාලේ ඒ අශෝක අධිරාජ්‍යයාගේ ඒ වනාන්තරයේ මැදින් ගමන් කරපු එක්තරා ජටිලෙක් අස්සගුත්ත මහරහතන් වහන්සේගේ ආරාමයට යනවා. 30000ක් රහතන් වහන්සේලා සමග වැඩ ඉඳී. අස්සගුත්ත මහරහතන් වහන්සේ. ඒ වටේට ඉඳපු සත්ත්වය ඔක්කොම සිංහයෝ කොටි වලස්සු එකිනෙකා හරි සමගින් මේ ජටිලා ගිහිල්ලා අහනවා මේ මොකෝ මේ? කවදාවත් මෙහෙම දෙයක් දැකලා නැහැ මේ ලෝකේ. අස්සගුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ චතුර්ථ ධානය දක්වා මෛත්‍රිය වඩපු කෙනෙක්. චතුර්ථ ධානය දක්වා. ඒ කියන්නේ මෛත්‍රිය බහුල ලෙස ප්‍රගුණ කරපු කෙනෙක්. මේ සියලුම සත්වෝ කැලේ ඉන්න අර මෛත්‍රියෙන් වසී වෙලා මේ හිත මෛත්‍රියට හැරිලා. දැන් මේ ලෝක සත්වයන්ට දවසකට එක මොහොතක් මේ ලක්ෂ 220ක් වෙන ජනතාව කියලා හිතන්නකො අපේ රටේ එක මොහොතක් මෛත්‍රිය වඩන්න පුළුවන් නම් සර් හිතන්නේ මොකක් වෙයි කියලා.
සියලුම ප්‍රශ්නත් ඉවරයි. මේ ලෝකේ ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. මේ රටේ ගොඩක් ප්‍රශ්න. ආයු වන්න සැප බල ප්‍රඥාත් ලබනවා. පැහැදිලිව. ඉතින් මම හිතනවා ගොඩක් කාල වේලා අපි අඩු ඇති. අපි ඉස්සරහට කරමු. මම කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. මම මේ ප්‍රසිද්ධිය ඔබතුමාට පොරොන්දු වෙනවා නේද තණ්ඩුල මහත්තයා. ඔබේ ස්වාමීන් වහන්සේ ඇතුළු අනිවාර්යයෙන් මේ කට්ටියම ගමු අර බීතරයට සටහන් අර පැයට තියෙන වැඩ සටහන බදාගෙන. මම මේ අවස්ථාව ඔබතුමාලට සලසනවා කියන පොරොන්දු වෙමින් ඉතින් මම මේ ආස්සයි මම හිතන කාල වේලාව අවසන් වෙලා තියෙනවා. ඒ නිසා මම ආශිර්වාද කරනවා අපේ නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ආශිර්වාද අපිට අවශ්‍යයි. අපි ඒවත් ලබාගෙන මේ වගේ බෝසත් දරුවෝ මේ රට ජාතියට දායද කරන්න අපිට ශක්තිය මේ සංවිධානයේ මේ දරුවන්ටත් මට වගේ මේ දරුවන්ටත් ලැබේවා ප්‍රාර්ථනාවක් වේවා. පාරමිතා 10ක් තියෙනවා නේද පුතා? එකක් කියනවා පාරමිතා උපපාරමිතා පරමත පාරමිතා 30ක් වෙන එතකොට. ඒතර ඒ වගේ 30ක් වෙනවා. ඉතින් අපි ඉගෙන කතා කරන්න ඕනේ අපි පුරුමු. ඉතින් ඒවට අද සීල සමාධි අර නිර්මාංශ වෙලා ලේ වලින් ඒ වෛර ක්‍රෝධ අයින් කරගෙන ලේ ධාතුව පිරිසිදු වෙන මේ ලේ සිතේ දුවන්නේ. ඒතර සිතත් පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනකොට තමයි අර විකෘති රාග දේශ මොහොලින් යම් ප්‍රමාණයක් අපි සමාජයේ එනක ප්‍රමාණයක් ඇති ඒකත් අපි වළක්වාගෙන අර සීල සමාධි ප්‍රඥා කියන සිග්නල් එක දකින්න පුළුවන්. මේ කවුරු හරි මස් කාලව කරන්න පුළුවන් කියලා නම් ඉතින් සම්පූර්ණ යා කරන්නේ අමිත්‍යා දෘෂ්ටිකේ බුදුහාමුදුරන්ගේ රැවටීමක්. ඉච්ඡාය කියන තියෙන අවසාන වශයෙන්. හරිද අපේ හාමුදුරනේ? ඔව්. ඉතින් ඒ නිසා වහන්සේට මම ආශිර්වාද කරනවා ශාසනික කටයුතු දීනටපත් වෙලා නේද වහන්සේලා පතන බෝධිකින් නිවන් දැන බුදුබව ප්‍රාර්ථනා කරලා ශක්තිය ඒ පාරමිතාව තියෙනවනේ ඒ පාරමිතාව පුරන්න. ඒ වගේ මේ අපගේ මේ දරුවෝ ටික ගන්නත් අපේ ඒක නායකත්වයේ දෙන තණ්ඩුල මහත්තයාටත් ආයු වන්න සැප බල ප්‍රඥා ලැබලා අපිට මේ පාරමිතාව ඉස්සරහට පෙරන්න එක පුරුක් හැටියට දකුණේ පුරුක් හැටියට තව දකුණේ ගෙන්නන්න තියෙන මාතර දිස්ත්‍රික්කයේම නේද? මාතර දිස්ත්‍රික්කේ තව තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කේ මාතර දෙන්නා. ඉතින් ඒ නිසා මේ වගේම දරුවෝ ඉන්නවා මේ රටට පෙන්වන්න ඕනේ. ඔගොල්ලෝ කොහොම කරත් මෙන්න සමාජයේ මෙන්න පාරමිතා පුරන සමාජය කියන එක. ඉතින් ඒ තුල අපි සියලුම අපේ දරුවන්ට බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිරත්නයේ ආශිර්වාදය පතමින් 33 කෝටි අපේ සම්මතික දෙවිවරු අපිට ආශිර්වාද කරනවානේ කොහොමද? ඒ නේද? ඉතින් ඒ ආශිර්වාදය තුල ආයුවන්න සබ බල ප්‍රඥා ලැබලා මේ පාරමිතා පුරාණ ශක්තිය ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මම මේ වැඩසටහන අවසන් කරනවා. ස්තුතියි. ඔබතුමාට එසේම වේවා. ඔව් අද පොහොය දින අපි සංවිධානයේ විසින් නිකුත් කරපු සිංහල අර්ථය ඇතුළු තියෙන පිරිවාහන පොත් වහන්සේ මම ඔබ වහන්සේට පූජා කරනවා.